ඇති වූ තත්ත්වයක් එක්ක අපි 10 වසරේ පන්තිය දැනට නවත්තලා තියෙනවා. මේ විපුලතාවයේ 8 කියන තැන. 7 වෙනි පාඩම අපි අවසන් කළා. 8 වෙනි පාඩම තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. ඒක මම තීරණය කළා අද ඉඳලා ඔයගලන්ට හැම පාඩමකටම අදාළව වීඩියෝ එකක් පන්තිය කරලා ඔයගලන්ට ලබා දෙන්න. ඒකෝ දැන් 10 වසරේ පන්ති හරියට පන්තිට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයින්ට 8 වෙනි නිපුණතාවයේ ඉඳලා ඉදිරියට පාඩම් ටික යනවා. 11 වසර අද ඉඳලා ඉගෙනීම ආරම්භ කරනවා. එතකොට මම මේ වීඩියෝ කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ 10 වසරේ අයට මේ නොකරපු පාඩම් ටික අනුපිළිවෙලට සාකච්ඡා කරන්න යන එකයි. නැවත 11 වසරේ පන්තියේ උගන්වන අතරතුර 10 වසරේ මෙතන ඉඳලා ආපහු නැවත මතක් කිරීමයි සඳහා තමයි මේ වීඩියෝ කරන්න පටන් ගන්නේ. ඒතර අපි නවත්තලා තියෙන තැන ඉඳලා මම උගන්වන්න පටන් ගන්නවා අද ඉඳලා. ඒතකොට ඔයගොල්ලෝ අපි දීලා තියෙන නිබන්ධන සම්පූර්ණ කරන්න ඊට අමතරව පෙළපතේ තියෙන අභ්‍යාස හැම එකක්ම නිවැරදිව විසඳන්න අපි පන්තියේ නැවත සාකච්ඡා කරමු. right. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ ගිණුම් කරණය කියන විෂය ගත්තාම මේකේ ප්‍රධානතම අරමුණ තමයි අපි 4 වෙනි විපුලතාවයේදී සාකච්ඡා කළා කිසියම් ගිණුම් කරන ඒකකයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට ඵලදායී ආර්ථික තීරණ ගන්න වැදගත් වන මූල්‍යමය තොරතුරු සැපයීම තමයි ගිණුම් කරන්නේ ප්‍රධානතම අරමුණ. සාමාන්‍යයෙන් තොරතුරු සැපයීම ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ මූල්‍ය ප්‍රකාශන එහෙම නැත්නම් මූල්‍ය වාර්තා කියලා සකස් කරන විශේෂ වාර්තා කොටසක් තුල. මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ ගිණුම්කරණය කියන ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵල. ඒ කියන්නේ අවසාන නිමැවුම තමයි ගිණුම්කරන ක්‍රියාවලියේ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ ගිණුම්කරන නිමැවුම බිහි කරන තෙක් අපි අනුගමනය කරන විධිමත් ගිණුම් කරන ක්‍රියාවලිය. ඔයගලන්ට මතක ඇති මම මේක මෙන්න මේ වගේ රූප සටහනකින් කියලා දුන්නා. ගිණුම් කරන ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි ව්‍යාපාරයට සිද්ධ වන සෑම ගණුදනුවක් හා සිද්ධියකටම අදාළ මූලික සාක්ෂි රැස් කිරීම තමයි ගිණුම් කරන ක්‍රියාවලියේ පළවෙනි පියවර. කිසියම් ව්‍යාපාරීය ගණුදනුවක් වුණාම ඒ ගණුදනුවට අදාළ වන මූලික සාක්ෂි විවිධ මාර්ග වලින් එක්ස්ට්‍රැක්ට් කර ගැනීම තමයි ගිණුම් කරන ක්‍රියාවලියේ මුලින්ම කළ යුතු. මොනවද අපිට ප්‍රායෝගික ගිණුම් කරන ක්‍රියාවලියේ ඉඳගෙන මූලික සාක්ෂි? එකක් තමයි ලදුපත. මේකට අපි ලැබීම් කුවිතාංශය කියලා කියනවා. ලැබීම් කුවිතාංශ. මුදල් මැනේ කියලා කියනවා. දෙවෙනියට ගෙවීම් වවුචර්. මේ හැම එකක්ම දරුවනේ ඔයගොල්ලොත් එක්ක අපි කතා කරේ 7 වෙනි නිපුණතාවය. මම ඒක තමයි නැවතට මතක් කරලා දෙන්නේ. ගෙවීම් වවුචර්. තුන්වෙනි එක සුළු මුදල් ගෙවීම් වවුචර්. සුළු ගෙවීම් වවුචර් කියලා කියනවා. සුළු මුදල් ගෙවීම් වවුචර්. සුළු මුදල් ගෙවීම් වවුචර්. මීට අමතරව තව මූලික සාක්ෂි ගණනාවක් තියෙනවා. මේ පාඩමට අදාළව සාකච්ඡා කළොත් අදාළ මෙන්න මේ මූලික සාක්ෂි තුන විතරයි. ගැනුම් ඉන්වොයිස්. අපි මේක ගැන නිපුණතාවයේ 10 දී උගන්වනවා. ගැනුම් ඉන්වොයිස්. විකුණුම් ඉන්වොයිස්. විකුණුම් ඉන්වොයිස්. අවසාන වශයෙන් ජර්නල් වවුචර්. මේ තමයි 10 වසරට අදාළව
ගත්තොත් ඊට අදාළ වන මූලික සාක්ෂි කියලා අපි හඳුනා ගන්න දේවල්. හැබැයි උසස් පෙළ වගේ මට්ටමට ආපුවාම මේක අමතරව අපි ඉගෙන ගන්නවා ප්‍රධාන මූලික සාක්ෂි ගණනාවක්. එකක් තමයි හරප. අනෙත් එක බැරප. මෙන්න මේ මූලික සාක්ෂි. හැබැයි ප්‍රායෝගික ගිණුම්කරණයේදී මේ මූලික සාක්ෂි වලට අතිරේකව මේ බැංකු ගිණුම් ප්‍රකාශ 9 වෙනි කුණතාවේදී අපි මේ ගැන සාකච්ඡා කරනවා. බැංකු ප්‍රකාශ, චෙක් පිළිපත්, කලහවසරේ වෙළඳාම හා උපකාරක සේවාවල බැංකු කියන කොටස යටතේ අපි මේ චෙක් පිළිපත ගැන කතා කරනවා. ජංගම ගිණුම් යටතේ චෙක්පත් භාවිතය පිළිබඳ අගරු නිවේදන, අගරු චෙක්පත් නිවේදන අපි ඉංග්‍රීසි කරන check return notice, අගරු චෙක්පත් නිවේදන මේ හැරුණාම අපිට වැටුප් පත්‍රිකා ආදී ලියවිලි තමයි ප්‍රායෝගික ගිණුම්කරණයේදී සාමාන්‍ය පෙළට එහා පැත්ත උසස් පෙළදී අපි භාවිතා කරන මූලික සාක්ෂිය තුනා ගන්න. මේ මූලික සාක්ෂි රැස් කර ගැනීම තමයි ගිණුම්කරණ ක්‍රියාවලියේ පළවෙනි පියවර වෙන්නේ. ඊළඟට මේ රැස් කරගත්ත මූලික සාක්ෂි පදනම් ලියවිලි හැටියට භාවිත කරලා අපි සුවිශේෂී පොත් කට්ටලයක් තුල ඒ මූලික සාක්ෂි ඔස්සේ ගනුදෙනු වාර්තා කිරීම තමයි ගිණුම්කරණ ක්‍රියාවලියේ අපි දෙවෙනියට කරන්නේ. ඒකට අපි කියනවා ගිණුම්කරණ ක්‍රියාවලියේ පියවර 2 මූලික පොත්වල සටහන් කිරීම. මූලික පොත්වල ලිවීම. මූලික සාක්ෂි රැස් කිරීම තමයි ගිණුම්කරණ ක්‍රියාවලියේ පළවෙනි පියවර. ඒ රැස් කරගත්ත ලියවිලි පදනම් ලියවිලි හැටියට භාවිත කරලා අපි සුවිශේෂී පොත් කට්ටලයක් තුල සටහන් කරනවා. ඒවට අපි මූලික සටහන් පොත් කියලා කියනවා. ඒ මූලික පොත් වලට කියන සමාන වචන කීපයක් මම කියලා දුන්නා. එකක් තමයි මූලික පොත්. මූලික සටහන් පොත් කිව්වා, මූලික පොත් කිව්වා දෙකම එකයි. ජර්නල් කියලා. ජර්නල්. දෛනික පොත්. ප්‍රාථමික පොත් කියලා. ප්‍රාථමික පොත්. උපයෝගී පොත් කියලා. මේ හැම එකකින්ම අදහස් කරන්නේ අර මූලික සාක්ෂි පදනම් කරගෙන සටහන් කරන පොත්. මේ පොත් වලට කියන සමාන වචන තමයි මේ තියෙන්නේ. මේ මොන නමකින් හැඳින්වුවා මේ හැම එකකම අර්ථය වෙන්නේ මූලික පොත් කියන එක. ඒක මොනවද කියන්නේ? මූලික සටහන් පොත් කියන, ජර්නල් කියන, දෛනික පොත්, ප්‍රාථමික පොත්, උපයෝගී පොත්. ඒතර මේ හැම එකකින්ම අදහස් කරන්නේ ඒක. එතකොට මොනවද අපි ප්‍රායෝගිකව ගිණුම්කරණයේ මූලික සාක්ෂියක් පාවිච්චි කරන්නේ? මෙන්න ඒක අදාළ මූලික සාක්ෂි. හැම මූලික සාක්ෂියකටම ආවේනික වෙච්ච මූලික සටහන් පොතක් තියෙනවා. මේ හැම මූලික සාක්ෂියක් භාවිතයෙන්ම තොරතුරු සටහන් කරන පොත් පන්තියක්. ඒ යටතේ අපි කතා කරන පළවෙනි පොත තමයි මේ මගේ මාතෘකාව මුදල් පොත. මේ මුදල් පොත කියන මූලික සටහන් පොතේ අපි ගනුදෙනු වාර්තා කරන්න යොදා ගන්න මූලික සාක්ෂි දෙකක්. මූලික සාක්ෂි දෙකක් යොදා. එකක් තමයි ලදුපත. අනිත් එක ගෙවීම් වවුචර්. මේ ලදුපතයි ගෙවීම් වවුචරයයි කියන දෙක පාවිච්චි කරලා තමයි අපි මේ මුදල් පොත කියන එක සකස් කරන්නේ. ඇත්තටම මේ මුදල් පොත ගත්තහම මේ මුදල් පොත සුළු මුදල් පොත කියන දෙක ගත්තහම
සුළු මුදල් පොත ටිකක් ඊළඟට මම කතා කරනවා. ඒ දෙක ගත්තාම ඒ දෙක අනිකුත් සියලු මූලික පොත් වලට වඩා වෙනස්. ඒ වෙනස් වෙන්නේ මේ මුදල් පොත ඉටු කරන දිත්ත ඒ මුදල් පොත ඉටු කරන දිත්ත කාර්ය නිසාම තමයි ඒක සුවිශේෂී මූලික සටහන් පොතක් බවට පත් වෙන්නේ. දිත්ත කාර්යයක් ඉටු කරනවා මුදල් පොත සහ සුළු මුදල්. දැන් අපි ඉදිරියේදී කතා කරන මේ මෙන්න මේ මූලික සාක්ෂි වලට අදාළ වන කිසිදු මූලික සටහන් පොතක් දිත්ත කාර්යයක් ඉටු කරන්නේ නැහැ. මුදල් පොත සහ සුළු මුදල් පොත කියන මූලික සටහන් පොත් දෙක විතරක් දිත්ත කාර්යයක් ඉටු කරනවා. මේ මුදල් පොතේ හරපත්ත කියන පැත්තක් තියෙනවා. මම තව ටිකකින් අභ්‍යාස කරනකොට ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඒ හරපත්තේ ගනුදෙනු වාර්තා කරන්න අපි යොදා ගන්න මූලික සාක්ෂිය තමයි ලදුපත කියලා. මේ ලදුපත කියන මූලික සාක්ෂිය භාවිත කරගෙන තමයි මුදල් පොත කියන මූලික සටහන් පොතේ හරපත්තේ අපි ගනුදෙනු වාර්තා කරනවා. ගෙවීම් වවුචර් මුදල් පොතේ බැරපත්තේ ගනුදෙනු වාර්තා කරන්න යොදා ගන්න මූලික සාක්ෂිය. මම කලින් කිව්වා වගේ මේ හැම මූලික සාක්ෂියකටම අදාළ මූලික සටහන් පොතක් තියෙනවා. සුළු මුදල් ගෙවීම් වවුචරය කියන මූලික සාක්ෂිය යොදාගෙන අපි ගනුදෙනු සටහන් කරන්න යොදා ගන්න මූලික පොත තමයි සුළු මුදල් පොත. අපි මේක උසස් පෙළ පන්තියේ ළමයින්ට උගන්වන්නේ සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා. සාමාන්‍ය පෙළ පන්තියේ කියන්නේ සුළු මුදල් පොත. ගැනුම් ඉන්වොයිස්. ගැනුම් ඉන්වොයිසිය, විකුණුම් ඉන්වොයිසිය සහ පොදු ජර්නලයට අදාළ වන මේ ජර්නල් වවුචර් කියන තුනටම මම නිල් වර්ණය යොදා ගන්නවා. ඒකට හේතුව මේවා විත්පකාරයන් කරන මූලික සටහන් පොත් නෙවෙයි. එතකොට ගැනුම් ඉන්වොයිසියට අදාළ මූලික පොත තමයි ගැනුම් ජර්නල්. ගැනුම් ජර්නල්. විකුණුම් ඉන්වොයිසියට අදාළ මූලික සාක්ෂියට අදාළ මූලික පොත තමයි විකුණුම් ජර්නල්. විකුණුම් ජර්නල්. ජර්නල් වවුචරයට අදාළ මූලික සාක්ෂිය තමයි පොදු ජර්නල්. මෙන්න මේ තුන ගැනම අපි විෂය නිර්දේශයේ 10 වෙනි නිපුණතාවයේදී පුළුල්ව අධ්‍යයනය කරනවා. නිපුණතාවයේ 10 දී මම නැවත කියලා දෙනවා. එතකොට දරුවන්ට මම මේ මතක් කරන්නේ විෂය නිර්දේශයේ 7 වෙනි පාඩමේදී අපි නවත්තපු කොටස පිළිබඳව. එතකොට පියවර 1 දී මූලික සාක්ෂි රැස් කරනවා. පියවර 2 දී මූලික පොත්වල ලියනවා. ඒ තමයි පියවර 2. තුන්වෙනි පියවර බවට පත් වෙන්නේ මේ මූලික සාක්ෂි ඔස්සේ රැස් කරගත් තොරතුරු මූලික පොත්වල ලියුවට පස්සේ ඒ මූලික පොත්වල තියෙන තොරතුරු අපි කාල පරිච්ඡේදයේ අවසන්. ඒ කියන්නේ අපි මූල්‍ය ප්‍රකාශන සකස් කරන වර්ෂයකට වරක් නේ. වර්ෂයේ අවසන්. මාසයකට හදනවා නම් මේ මාසයේ අවසන්. මූලික පොතේ තියෙන තොරතුරු දිත්ත සටහන් රීතීන් තමයි. ඔයගොල්ලන්ට මතක ඇති මම 6 වෙනි පාඩමේදී කියලා දුන්නා. දිත්ත සටහන් රීතීන් 5. එකක් තමයි වත්කම් පිළිබඳ රීති. වත්කම් වැඩි වීම හර වත්කම් අඩු වීම බැර. වියදම් පිළිබඳ රීති. වියදම් වැඩි වීම හර අඩු වීම බැර. ආදායම් වගකීම් හිමිකම් පිළිබඳ රීති. ඒ තුනම සමානයි. ආදායම් වගකීම් හිමිකම්. ඒ ඕනෑම විචාරයක් වැඩි වුණොත් අපි ගිණුමක ලියන්නේ බැරකට. අඩු වුණොත් ගිණුමක ලියන්නේ හරකට. ඔන්න ඔය විදිහට මූලික සාක්ෂි ඔස්සේ තොරතුරු රැස් කරගෙන මූලික පොත්වල ලියන ඒ මූලික පොත්වල තියෙන තොරතුරු අපි කාලච්ඡේදයේ අවසානයේදී දිත්ත සටහන් රීතීන් තමයි. අර මම පැහැදිලි කරපු රීති 5. ඒ 5ට අනුව ලෙගරයට පිටපත් කරනවා. ලෙගරයක් කියලා කියන්නේ දරුවනේ 6 වෙනි නිපුණතාවයේදී කියලා දුන්නා. ගිණුම් සමූහයක් ඇතුළත් පොතක්. නැත්නම් ස්ථාන. පරිගණක තාක්ෂණය ගිණුම්කරණය සඳහා බහුලව වර්තමානයේ යොදා ගන්න නිසා
පරිගණකගත ගිණුම් කරන ක්‍රම පද්ධති පාවිච්චි කරන නිසා මම 10 වෙනි නිපුණතාවයෙන් කියලා දෙනවා මයිලෝඩි, ඇක්ටර්, සේට්, ක්වික් බුක් යනාදී ගිණුම් කරන පැකේජ් එක. ඒවා භාවිතයෙන් තමයි අද වර්තමානයේ බොහෝ ආයතනවල ව්‍යාපාර ගිණුම්කරණය කෙරේ. ඒ නිසා දරුවනේ මේ මූලික පොත්වල තියෙන තොරතුරු ලෙඩරේ කියන භෞතික පොතකට අපි අභ්‍යාස රසදනකොට පිටපත් කළාට ප්‍රායෝගික ගිණුම්කරණ ක්‍රියාවලියේදී පරිගණක තාක්ෂණය පාවිච්චි කරන නිසා ලෙඩරේ කියන භෞතික පොතක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම එහෙම නැහැ. දැන් සමහර වාණිජ බැංකු විශේෂයෙන්ම සමෘද්ධි බැංකුව වගේ බැංකු, සමූපකාර ග්‍රාමීය බැංකුව වගේ දේවල්. ඒ බැංකුවල තාම ලෙගරේ කියන භෞතික පොතක් තියෙනවා. අපි දකිනවා ගනුදෙනුකරුවන් යම් යම් මුදල් තැන්පත් කරන්න ගියපුවාම ඒගොල්ලන්ගේ පිළිබඳ තොරතුරු සටහන් කරා. තැන්පත් කර මුදල කොච්චරද? ආපසු ගත්ත මුදල කොච්චරද? එතනින් පස්සේ ගින්න ශේෂය කොච්චරද? ආදී විදිහට සටහන් කරන්න ලෙදරේ කියන භෞතික පොතක් පාවිච්චි කරනවා. ඒ පොත ඇතුලේ මෙන්න මේ වගේ ලෙදර ගිණුම් අන්තර්ගත වෙනවා. ඉතින් මේවා දැන් දරුවා තමයි 6 වෙනි පාඩමේ කරලා තියෙන්නේ. මම මේ යන්නේ ඉංග්‍රීසි ඕඩියේ කැපිටල් T අකුරේ හැඩය ගන්න ගිණුම්. නැත්තම් ඔබ දන්නවා ගිණුමක ආකෘතිය ගත්තහම ගිණුමක සම්මත ආකෘතියක්. ගිණුමක සම්මත ආකෘතිය තමයි දිනය, විස්තරය, ලෙඩර පිටුව, වටිනා. මම අර බැල පැත්ත ටිකක් කැපිලා පේන්න අදින්නේ. ඒක උඩම නැවතැන්ද කියලා හිතා ගන්න. දිනය, විස්තරය, ලෙඩර පිටුව, වටිනා. එතකොට ඔයාලට මේ පේන්නේ සම්මත ගිණුමක දල ආකෘතිය. මේකට අපි සම්ප්‍රදායික ගිණුමක් කියලා කියනවා. මම නැවතත් මතක් කරලා දුන්නොත් දිනය, විස්තරය, ලෙදර පිටුව. මේකට සඳල පිටුව කියලා කියනවා. සඳල පිටුව. වටිනා මුදල කියලා කිව්වත් කමක් නැහැ. දිනය, විස්තරය, සඳල පිටුව, වටිනා. මෙන්න මෙතන ඉඳලා දරුවනේ මගේ මේ වම් මත පැත්තට කියන්නේ. ඕනෑම වෙලාවක ගිණුමක වම් මත පැත්ත කියලා කියන්නේ හර පැත්ත. හර පැත්ත. අපි ඉංග්‍රීසියෙන් කරන ඩෙබිට් කියලා. ඩෙබිට්. ගිණුමක දකුණු අත පැත්ත. හැම වෙලේම අපි කියනවා බැල පැත්ත. ඒතර මම අර පැහැදිලි කළ විදිහට මූලික සටහන් පොත්වල තියෙන තොරතුරු කාල පරිච්ඡේදයේ අවස්ථානයේදී පිටපත් කරන්නේ ලෙජරය කියන පොතට ඒ පොතේ එක පිටුවක මෙවැනි ආකෘතියෙන් එක බැගින් අන්තර්ගත වෙනවා. නමුත් අපි ඉගෙන ගන්නකොට ප්‍රායෝගික ගිණුම්කරණයට වඩා තරමක් වෙනස් ක්‍රමයක් පාවිච්චි කරන නිසා අපි අභ්‍යාස විසඳනකොට ලෙජරය කියලා භෞතික පොතක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා ඔබ ඔයාගේ පොතේ පිටුවල සාමාන්‍යයෙන් මෙවැනි ආකෘතින් ආකාරයට රූල් කරගත්තාම ප්‍රමාණයි. ස්කෝලවල සමහරලාට ගුරුවරුන් කියයි ව්‍යාපාර හා නිර්මාණය උගන්වන අය ආකෘතිය මේ ආකාරයටම අදින්න කියලා. එතනදී ඔයගොල්ලෝ මේ විදිහට කරන්න. නමුත් සාමාන්‍ය පෙළ විභාගයේ අභ්‍යාස විසඳනකොට මෙන්න මේ ආකෘතිය පාවිච්චි කරන්න. ඒ ගුරුවරු උගන්වන වැරදි නෑ. එයාලා උගන්වන්නේ හරි. නමුත් අපි අභ්‍යාස විසඳනකොට ඉංග්‍රීසි ඕඩියේ කැපිටල් T අකුරේ හැඩය ගන්න ආකෘතිය තමයි යොදාගන්නේ. නැත්නම් ගිණුමක සම්මත ආකෘතිය මේක තමයි නිවැරදි. නමුත් අභ්‍යාස විසඳනකොට අපි මේ ආකෘතිය තමයි යොදාගන්නේ. හරි. එතකොට පුතේ දැන් අපි දන්නවා මේ මූලික සාක්ෂි රැස් කරගත්තට පස්සේ මූලික පොත්වල ලියන ඒ මූලික පොත්වල තියෙන තොරතුරු අපි දිත්ත සටහන් රීතීන්ට අනුව මම රීති පහක් පැහැදිලි කරා. ඒවාට අනුව අපි පොදු ලෙජරයට පිටපත් කරනවා. පොදු ලෙජරේ කියලා කියන්නේ ලෙජර ගිණුම් ඇතුළත් පොතක්. එතකොට දැන් ලෙජරයක් කියන්නේ පොතක් නම් ඒ පොත ඇතුලේ මේ මූලික පොත්වල තොරතුරු තමයි අන්තර්ගත වෙන්නේ හර බැලහැටි. එතකොට පොදු ලෙජරයට පිටපත් කිරීම කියලා කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ තුන්වෙනි පියවර වෙනවා. දැන් ඔයාලට මුදලට පැහැදිලි ඇති මම මේ කියන කාරණා. අපි 7 වෙනි නිපුණතාවයේදී ওই ටික තමයි සාකච්ඡා කරන්නේ. මූලික සාක්ෂි රැස් කිරීම, මූලික පොත්වල ලිවීම,
පොදු ලෙජරයට පිටපත් කිරීම. මේ එක එක පොත්පත් ලෙජරයට පිටපත් කරන විදි අපිට ඕන ඕන හැටි ලෙජරයට පිටපත් කරන්න බෑ. දැන් ඔබට මේ පේන කහ පාටින් මේ මුදල් පොත සහ සුළු මුදල් පොත ගත්තහම ලෙජරයට පිටපත් කරනකොට අපි ලෙජරේ ගිණුම් වලට තබන්නේ එක සටහන. ඒකට හේතුව මම පැහැදිලිව කිව්වා ඔබට මතක ඇති මේ මූලික පොත් වලින් මුදල් පොත සුළු මුදල් පොත මම 9 වෙනි නිපුණතාවයේ දුගන්නවා බැංකු ගිණුම්. ඒ තුන විතරක් ද්විත්වකාරයක් ඉටු කරනවා. එතකොට ඒ පොතක යම් ගනුදෙනුවක් සටහන් කළා කියලා කියන්නේම ලෙජරේට තවදුරටත් තැබිය යුතු වන්නේ එක් සටහන. ඒකට හේතුව ඒවා ද්විත්වකාරයක්. එක පැත්තකින් මේක මූලික සටහන් පොතක කාර්යයට කරනවා. තව පැත්තකින් ලෙජරේ ගිණුමක කාර්යයට කරනවා. පුතාලට මම අභ්‍යාස විස්තරවලට එක පැහැදිලි කරලා දෙන්නම්. ඒ නිසා අවබෝධ කරගන්න මුදල් පොත සහ සුළු මුදල් පොතේ යම් ගණනුවක් සටහන් කළා කියලා කියන්නේම ලෙජරේට තවදුරටත් ලැබිය යුත්තේ එක් සටහනක් තමයි. මොකද මේ පොත්වල ලියවෙනකොටම යම් ගණනුවක තොරතුරු විත්ත සටහනේ එක් සටහනක් සම්පූර්ණයි. මොකද මේ පොත් දෙකේම හරබර පැති තියෙනවා. හරබර පැති තියෙන දරුවනේ ගිණුම් වලනේ. ඒ වුණාට මේ මුදල් පොත සහ සුළු මුදල් පොතේ හරබර පැති මේකේ නම් දෙපැත්තම තියෙනවා. මේකේ දෙපැත්තම තියෙනවා. නමුත් වැඩිපුරම අපි ලියන්නේ බැලට. ඒකට ලෙජරේට තවදුරටත් අපි හර විතරයි කරන්නේ. මම දැන් මේ කියන කාරණේ දරුවට හොඳට තේරෙන්නේ නැහැ. මොකද මම මුදල් පොත සුළු මුදල් පොත ගැන පැහැදිලි කරලා නැති නිසා. ඒක මම දැන් ඊළඟට දෙන්න දෙනවා. අර පාඩමේ ප්‍රවේශයක් විදිහට තමයි මම මේ ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. මේ හත්වෙනි නිපුණතාවය තමයි අතර මතක් කරගන්න. එතකොට මුදල් පොතයි සුළු මුදල් පොතයි ලෙජරේට දානකොට අපි දාන්නේ එක සටහන. හැබැයි මේ හැම පොතක්ම ලෙජරේට පිටපත් කළ යුත්තේ අර මම කලින් කියලා දුන්නා වගේ මූලික පොත්වල තියෙන තොරතුරු අර අපි කලින් කතා කරපු දිස්සටහන් මූලධර්ම පහට අනුව තමයි ලෙජරේට පිටපත් කළ යුතු වෙන්නේ. මම නැවතත් මතක් කළොත් මූලධර්ම ටික වත්කම් සහ වියදම් සඳහා වන මූලධර්ම දෙකයි. ඒ දෙකම එක් ආකාරයකින් තමයි අපි හඳුනන්නේ. වත්කම් වැඩිවීම හර අඩුවීම. ආදායම් වගකීම් හිමිකම්. ඒ තුනටම අදාළ මූලධර්ම එකයි. ආදායම් වගකීම් හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. ඒ අනුව තමයි මේ හැම පොතක්ම මේ ලෙජරය කියන පොතට පිටපත් වෙන්නේ. ඊළඟට දරුවනේ මම 6 වෙනි පාඩමේදී කියලා දුන්නා ඔයගලන්ට ගිණුම් තුලනය කියලා කොටස. ගිණුම තුලනය කරනවා කියලා කියන්නේ මේ කාල පරිච්ඡේදයේ අවසානයේ මේ ලෙජරේ කියන පොත ඇතුලේ තියෙන සෑම ගිණුමක්ම එහි පවතින ශේෂය ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය තමයි ගිණුම් තුලනය කරනවා කියලා කියන්නේ. අතශක ගිණුමක් සමබර කරන එක තමයි කාල පරිච්ඡේදයක් අවසානයේ තුලනය කරනවා. ඒ තුලනය කරපු ගිණුම් වල ශේෂ ඇතුළත් කරලා අපි ගිණුම් තැබීමේ අංක ගණිතමය නිර්වද්‍යතාවය බලන්න හදන විශේෂ ගිණුම් වල ශේෂ ඇතුළත් ලේඛනය. ඒ ලේඛනයට කියනවා ශේෂ පිරික්සුමක්. ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රයල් බැලන්ස්. ට්‍රයල් බැලන්ස්. ඒක ශේෂ පිරික්සුම තමයි ඔබ මේ දකින්නේ. විස්තරය ලෙජර පිටුව හරට මේක තුල අන්තර්ගත වේ. මේ ලෙජරය තුල ඇතුළත් සෑම ගිණුමක අවසාන ශේෂය. මේක ගැන දරුවන්ට මම විෂය නිර්දේශයේ 11 වෙනි නිපුණතාවයේදී සාකච්ඡා කරනවා. ඔන්න ඔතනින් තමයි අපේ කප්පිය සාමාන්‍ය නැවතුනේ. එතකොට මම මේ බෝඩ් දෙකේ මෙන්න මේ පැත්තේ බෝඩ් එකේ මගේ දකුණත පැත්තේ බෝඩ් එකේ මේ ලියලා තියෙන සෑම දෙයක්ම අපි COVID-19 වලට දෙවන වටේ පන්ති නවත්තන්න වෙන අවස්ථාව වෙනකොට පොතේ ඔයගලන්ට අපි සාකච්ඡා කරනවා. දැන් තමයි අපි මේ වීඩියෝ එකේ අදාළ පාඩමට ප්‍රවේශ වෙන්නේ. ඒතර අපේ මාතෘකාව තමයි මුදල් පොත සහ සුළු මුදල් පොත. right. අපි දැන් බලමු ඔයගලට යම් පාඩම් පිළිබඳ යම් අවබෝධයක් දැන් නැති අපි සාකච්ඡා කරන්නේ මේ 8 වෙනි පාඩම මෙන්න මේ කොටස් දෙක ගැන තමයි දැන් මම ඔයගලන්ට කියලා දෙන්නේ යන්නේ. හරි? මේ දෙක තමයි සාකච්ඡා කරන්නේ. මාතෘකාව මුදල් පොත.
අපි දන්නවා ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරවල විවිධ ස්වභාවයේ ගනුදෙනු සිද්ධ වෙනවා. සමහර ගනුදෙනු අත්පිට ගනුදෙනු. ඒ කියන්නේ ව්‍යවහාර මුදලින් සිදුවන ගනුදෙනු. අත්පිට ගනුදෙනු. අත්පිට ගනුදෙනුවක් කියලා කියන්නේ ව්‍යවහාර මුදලින් හරි චෙක්පත් වලින් හරි එවෙලේම ගනුදෙනුව අවසන් වන ගනුදෙනු. උදාහරණයකට කිව්වොත් අපි සල්ලි දීලා අපේ ආයතනයට භාණ්ඩ මිල දීලා. ඒතර අත්පිට ගනුදෙනුවක්. අත්පිට මුදලින් සිද්ධ වෙන ව්‍යවහාර මුදල් හෝ චෙක්. තව ගනුදෙනු වර්ගයක් තියෙනවා ණය ගනුදෙනු. ණය පසුව ගැනීමේ පොරොන්දුව මත සිදුවන ගනුදෙනු. අපේ ව්‍යාපාර ආයතනයේ වෙළඳ ආයතනයේ විකිණීම සඳහා අපි වෙළඳ භාණ්ඩ ණයට ගන්නවා. ඒතර වෙළඳ ණය හිමි ඇති වෙනවා. එතකොට අත්පිට ගනුදෙනු කියන දේ සම්බන්ධිත මූලික පොතක් තමයි මුදල් පොත. ඒතර මුදල් පොතේ ණය ගනුදෙනු වාර්තා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි නැවත විකිණීමේ ආරම්භණයෙන් ගන්න ණයට ගන්න බඩු දැනගෙන මුදල් පොතේ ලියන්නේ නැහැ. මුදල් පොතේ ලියන්නේ ඒ වෙලේ සල්ලි එන ඒවායි ඒ වෙලේම සල්ලි යන ඒවායි විතරයි. තේරෙන භාෂාවෙන් කියනවා. ඒතර අපි මේ මුදල් පොත කියන එක ගැන කතා කරනකොට මුදල් පොතක් කියන්නේ මොන වගේ එකක්ද? දැන් අපි දන්නවා ව්‍යාපාරයක් ගත්තා. ඒ ව්‍යාපාරවල සිදුවන ගනුදෙනු අතර ප්‍රධානතම ගනුදෙනු වර්ගයක් තමයි අත්පිට ගනුදෙනු. ව්‍යවහාර මුදලින් කරන ගනුදෙනු. ව්‍යාපාරයේ විවිධ මාර්ග වලින් මුදල් ලැබෙන ගනුදෙනු සහ ව්‍යාපාරයේ පවතින මුදල් වලින් සිදු කරන ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු තමයි අත්පිට ගනුදෙනු කියලා කියන්නේ. ඒවා වාර්තා කරන ගණකාධිකරණයේදී මූලික සටහන් පොතක් යොදා ගන්නවා. ඒකට අපි මුදල් පොත කියලා කියනවා. ඒතර දරුවනේ මුදල් පොත කියලා කියන්නේ ව්‍යාපාරයක ව්‍යවහාර මුදල්. කාසිනෝට් කරන ගනුදෙනු සටහන් කරන්න යොදා ගන්න මූලික සටහන් පොත. අපි පොඩ්ඩක් බලමු ව්‍යාපාරයකට මුදල් ලැබෙන මාර්ග මොනවද? ව්‍යාපාරයක් වුණාම ව්‍යාපාරයකට මුදල් ලැබීම සිදුවන මාර්ග. දැන් මම කියන්න කලින් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ව්‍යාපාරයකට මුදල් ලැබෙන්න පුළුවන් මාර්ග මොනවද කියලා. ප්‍රධානම මාර්ගය තමයි අයිතිකරුවන් යොදන ප්‍රාග්ධ. අපි තනි පුද්ගල ව්‍යාපාර ගැන විතරයි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය කළ විභාගයේදී. එතකොට 10 11 පාඨමාලාවේදී සම්පූර්ණයෙන්ම 12 වසරේ ඉඳන් අවසාන පාඩම හවුල් ව්‍යාපාර ගිණුම් කරනදී දරුවන් කේවල ස්වාමි ව්‍යාපාර ගැන විතරක් සාකච්ඡා කරන නිසා මම ඔයගලන්ට කියලා දෙන්නේ එක අයිතිකරුවෙකුගේ ව්‍යාපාර ගැන නිසා අයිතිකරු යොදන ප්‍රාර්ථනය කියලා මම හිතන නේද. එහෙනම් ව්‍යාපාරයකට මුදල් ලැබෙන එක මාර්ගයක් තමයි අයිතිකරු යොදන ප්‍රාර්ථන. නැත්නම් මම තේරුම් ඉදිරි කියන්නේ අයිතිකරු යොදන මුදල්. ප්‍රාර්ථනය කියන වචනේ ඔයගලන්ට තේරෙනවා. ඒකට සංකල්පයක් එක්ක තමයි ප්‍රාර්ථනය අපි වචනේ පාවිච්චි කරන්නේ. ඒක අයිතිකරු යොදන මුදල් තමයි ප්‍රධාන මුදල් සම්පාදන මාර්ගය. දැන් අපි බිස්නස් එක පටන් ගන්නවා. දැන් මේක කරගෙන යනකොට අපිට තව මුදල් ලැබෙන මාර්ග තියෙනවා. ව්‍යාපාරය දියුණු කරගන්න අපි විවිධ මාර්ග වලින් විශේෂයෙන් වාණිජ බැංකු වලින් විවිධ කොන්දේසි වලට යටත්ව අපි බැංකු ණය ලබනවා. බැංකු ණය ලබනවා. අයිතිකරු ලබා දෙන මුදල් තියෙන ඊට පස්සේ බැංකු ණය ලබනවා. මේ හැමෝම කල්පනා කරලා බලන්න ව්‍යාපාරයක මුදල් ලැබෙන්න පුළුවන් ක්‍රම. ව්‍යාපාරයේ සතුව පවතින වෙළඳ තොග විකුණන්න තියෙන භාණ්ඩ අපි අත්පිට විකුණනවා. උදාහරණ ගන්නවා මම 6 වෙනි පාඩමේදී ගණන් හදනකොට පවා කියලා දුන්නා. අත්පිට විකුණන. ඒත් අත්පිට විකුණන වලින් මුදල් ලැබෙනවා. අත්පිට විකුණන වලින් ලැබෙනවා. මේක අමතරව ව්‍යාපාරයකට මුදල් ලැබෙන්න පුළුවන් ක්‍රම ගණනාවක්. ව්‍යාපාරයේ සතුව තියෙන මුදල් ස්ථාවර තැන්පතු වගේ දේවල් වල ආයෝජනය කරලා ඒ තුලින් ලැබෙන පොලි ආදායම. ඊට අමතරව ව්‍යාපාරයට ඇති ගොඩනැගිලි වගේ දේවල්
බාහිර පාර්ශ්වයන්ට ලබා දීලා ඒ තුලින් ලැබෙන කුලී ආදායම වලින්. මෙන්න මේ ආකාරයෙන් තමයි ව්‍යාපාර වලට විවිධ මාර්ග වලින් මුදල් ලැබෙන්නේ. ඒ වගේම ව්‍යාපාරයක් විසින් සිදු කරන විවිධ ගෙවීම්. මම ඒකට තනි වචනයක් කියන්නම්කෝ මුදල් ගෙවීම් මාර්ග කියලා. අත වශයෙන්ම මුදල් ලැබීම් මාර්ග දන්න කෙනෙක්ට මුදල් ගෙවීම් මාර්ග මතක තියාගන්න එක එච්චර අමාරු නෑ. මොකද මේ මම ලියලා තියෙන එකේ විරුද්ධ පැත්ත තමයි මුදල් ගෙවීම් මාර්ග කියලා කියන්නේ. අයිතිකරුවෝ ව්‍යාපාර වලට මුදල් යොදනවා නම් අපි ඒකට ප්‍රාග්ධනීය වීම. ඒකම විරුද්ධ පැත්ත තමයි ව්‍යාපාරයේ සතු මුදල් අයිතිකරුවන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයේ මුදල් භාවිත කරලා අයිතිකරුවන්ගේ පෞද්ගලික ගෙවීමක් සිද්ධ කරනවා. ඔබ දන්නවා ඒකක සංකල්පයන් අපි ඒවට තනි වචනයක් පාවිච්චි කරා ගැනීම. ගැනීම. ඉංග්‍රීසියෙන් අපි කියනවා drawings. ඒතරේ ගැනීම හැමුවේ ව්‍යාපාරයේ මුදල් බැහැරට ගලාගෙන යනවා. ඒතර ගැනීම කියලා කියන්නේ ව්‍යාපාරයේ සතු මුදල් බැහැරට ගලාගෙන යන මාර්ගයක්. අයිතිකරු විසින් සිදු කරන ගැනීම. මේ අමතරව විවිධ ස්වභාවයේ ගෙවීම් ව්‍යාපාර කරනවා. දැන් ආයතනයක් පවත්වනකොට ඔබ දන්නවා ඒ ආයතනයේ වැඩ කරන ශ්‍රමිකයන්ට වැටුප් ගෙවන්න. දීමනා ගන්න. දැන් මේ පසුගිය නත්තල් වගේ කාල තුල දෙසැම්බර් මාසයේ බොහෝ ආයතනවල මේ අතිවෙච්ච ගෝලීය තත්ත්වයක් එක්ක මේ සෞඛ්‍යමය තත්ත්වයක් එක්ක ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු අඩපණ වෙලා ඒ තුලින් ලාභ වගේ දේවල් උත්පාදනය කරන්න අපහසු වෙලා සේවකයන්ට ප්‍රසාද දීමනා වගේ දේවල් අවුරුද්ද අවසානයේ ගෙවන්න බැහැ. නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ ව්‍යාපාර පැවතුනා නම් බොහෝ සේවකයන්ට ආයතන වැටුපට අමතරව දීමනා විශේෂයෙන් උත්සව දීමනා ආදී දේවල් ලබා දෙනවා. ඊට අමතරව ආයතනය පවත්වනකොට දරුවනේ දරන්න යම් යම් ගෙවීම්. උදාහරණයකට විදුලි බිල්. දැන් ඔබට පේනවා මේ බෝඩ් එකට ලයිට් එකක් ඇවිල්ලා. ඒතර මේ ආයතනය ලැබෙන මුදල් වලින් අනිවාර්යෙන් මාසෙට විදුලි බිලක් ගෙවනවා. ඊට අමතරව මේ ආයතනයේ වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවනවා. ජල බිල් පත් ගෙවනවා. වරි පණම් වගේ දේවල් ගෙවනවා. එතකොට ඊට අමතරව මේ ආයතනය යම් යම් පරිත්‍යාග විශේෂයෙන්ම අවුරුදු උත්සව වගේ කාලවලදී විවිධ ආයතන වලට ඔය විශේෂයෙන් පාසල් වලට විවිධ දේවල් ලබා දෙනවා. උදාහරණයකට ගත්තොත් මම හොඳ උදාහරණයක් කියන්නම්. ඉස්කෝලේ වාණිජ සංගමය ආධාර ඉල්ලගෙන ඉන්නවා ඔක්ස්ෆර්ඩ් ඇකඩමි එකට ඒගොල්ලන්ගේ වාණිජ උළෙල පවත්වන්න උසස් පෙළ ළමයි ගොඩක් කරලා අපි ළඟට එනවා. ඒතර මේ ආයතන ස්පොන්සර් කරනවා. උදාහරණයකට ඇඩ් එකක්. රුපියල් 5000ක් වාණිජ සංගමයට ආදාර කරනවා. අන්න ඒ වගේ දේවල්. එහෙම නැත්නම් විවිධ සල්පිල් වගේ දේවල් වලට, ගම්සල් වගේ දේවල් වලට මුදල් පරිත්‍යාග කරනවා. ඒවත් කෙවි. ඒක මම කියන්න උත්සාහ කරන දේ තමයි දරුවනේ ආයතනයක් ගත්තම විවිධ මාර්ග වලින් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා වගේම විවිධ මාර්ගවල මේ මුදල් ගෙවීම කරනවා. මම තවත් විස්තරාත්මකව ගෙවීම වලට උදාහරණ කියන්නම්. එක අයිතිකරු විසින් සිදු කරන ගැනීම. මේකේ අනිත් පැත්ත බලන්න. බැංකු ණයක් අපි ලබා ගත්තොත් ඉතින් බැංකු ණය ආපහු ගෙවන්න ගත්තොත්. ඒතර බැංකු ණය ගෙවීම, ඒකේ වාරිකයේ ගෙවීම, වාරිකය තුල පොලියක් අන්තර්ගතයි. පොලිය ගෙවීම. ඊට අමතරව අත්පිට විකුණුම් වල විරුද්ධ පැත්ත කල්පනා. අත්පිට ගැනීම. අපි කතා කරන්නේ වෙළඳ ව්‍යාපාර. ඒ කියන්නේ දරුවනේ පිටතින් බාන්න මිලටගෙන විකුණන ව්‍යාපාර ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒතර එවැනි ව්‍යාපාරයක බාන්න විකුණන්නේ නම් මිලදී ගන්නට. එහෙනම් අත්පිට ගන්න කියන්නේ ව්‍යාපාරයක මුදල් ගෙවීම් මාර්ගයක් බවට පත් වෙනවා. එතකොට මීට අමතරව සේවක වැටු, ජල බිල් පත් ගාස්තු ගෙවීම, වරි පණම් ගෙවීම, විදුලි වියදම් ගෙවීම, දුරකථන ගාස්තු ගෙවීම, ප්‍රචාරණ වියදම් වගේ දේවල් අපි ගෙවීම් එක්ක හඳුනා ගන්නවා. මේ සෑම ලැබීමක් සඳහාම ව්‍යාපාරය ලඩුපතක් කියලා දෙයක් නිකුත් කරනවා.
ඔබ දන්නවද මේ මම මේ හත් වෙනි නිපුණතාවයේදී මම පැහැදිලි කරා. දැන් පහසුකම් සේවා ගාස්තු ඔයගොල්ලන් ඉස්කෝලේට ගෙවන වෙලාවේදී ඔයගොල්ලන්ගේ පාසල් සංවර්ධන සමිතියෙන් ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැති කුවිතාංශයකට තාමත් සමහර දරුවන්ගේ පොත් අස්සේ ඔය කුවිතාංශය ඇති. ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගියාට පස්සේ රුපියල් 300ක් 500ක් සමහර 1200ක් එක එක පාසල් වල එක එක ගණන් අය කරගන්න ඇති. මේ පාසලේ කටයුතු පවත්වන විශේෂයෙන් වැසිකිලි කැසිකිලි පාසුකම් පාවිච්චි කරනවට පාසලේ ඇතුළේ තියෙන භෞතික පරිසරය පාවිච්චි කරනවට විද්‍යාගාරය භාවිත කරනවට පුස්තකාලය පාවිච්චි කරනවට ඊට අමතරව විශේෂයෙන් ওই පාසල් වල පන්ති කාමරය සමහරට විදුලි පන්සා තියනවා වෙන්න පුළුවන්. ඒ වායේ විදුලි බිල්පත් ගෙවීම කරන්න අවශ්‍ය මුදල් තමයි පහසුකම් සේවා ගාස්තු වෙච්ච ඔයගලන් ගන්න. එතනදී ඔයාලගේ පන්ති භාර ගුරුවරයා හෝ එනකම් දරුවෙක් නම් කරලා එයාට සල්ලි ගෙනත් දෙන්න තු ඔයගලන් නම් විස්තරත් එක්ක ගන්න. ඊට අහනවත් ඇති පහසුකම් ගාස්තු ගෙවුවද ළමයි නේ කියලා. ඒතර ඒ අයට තොරතුරු අරගෙන මුදල් බාරගත්තට පස්සේ එදිනම වෙන්නේ නැතුව දවස් කීපයකට හරි පස්සේ ඔයගලන්ට කුවිතාංශය කියන කොලයක් ගෙනත් දෙන්න. සමහරට ඒක ලදුපත කියලා මුද්‍රණය කරලා තියනවා වෙන්න පුළුවන්. නැත්නම් කුවිතාංශය කියලා තියනවා වෙන්න පුළුවන්. නැත්නම් මුදල් මැමේ කියලා තියනවා වෙන්න පුළුවන්. ඒක තුල ඇති මුදල් ලැබුණේ කවද්ද? කාගෙන්ද ලැබුණේ? කීයක්ද ලැබුණේ? අකුරෙන් ඉලක්කමෙන් ඇති. ඊට අමතරව දරුවෝ දකින්න ඇති වටිනාකම අකුරෙන් ඉලක්කමෙන්ට අමතරව මුදල් බාරගත් නිලධාරියගේ අක්ෂර නැත්නම් නිල මුද්‍රාවක් අරගෙන ඔන්නව තමයි සාමාන්‍ය ලදුපත කියන ලියවිල්ලක අන්තර්ගත වෙන්නේ. දැන් අපි මේක ප්‍රායෝගික ගිණුම් කරන්නට අන්තර්ගත කරගන්නවා. දැන් අපි දන්නවා ව්‍යාපාරයක් නම් බොහෝ වෙලාවට අපේ සතුව තියෙන වෙළඳ භාණ්ඩ අපි ණයට විකුණනවා. ඒ ණයට විකිණීම නිසා වෙළඳ ණය ගැටුම නිර්මාණය වෙනවා. මේ වෙළඳ ණය ගැටුම අපිට මුදල් ගෙවනවා. ඒ ගෙවනකොට අපේ මුදල් අය කැමිවරයා ගාව තියෙනවා රිසිප්ට් පොත කියලා. රිසිප්ට් එක. ඒක පොතක් විදිහට තියෙනවා. ඒ රිසිප්ට් එක අරගෙන කාබන් කොලයක් ඇතුළට දාලා රිසිප්ට් එක සම්පූර්ණ කරනවා ඒ මුදල් බාර ගැනීම සම්බන්ධ වගකීමට බැඳෙන නිලධාරියා. අපි හිතමු මුදල් අය කැමිවරයා කියලා කැෂියර් එකේ ඉන්න කෙනා කියන්නේ. එතකොට ඒක දිනයක්. ලදුපත් අංකයක්. අනුක්‍රමික අංකයක්. ඒ වගේම අපේ ව්‍යාපාරේ නම උඩ මුද්‍රණය කරලා තියෙනවා. ඔයගලන්ට ඔයාලගේ අච්චු පොතේ 8 වෙනි පාඩමට අදාළ ලදුපතක් දකින්න ලැබෙනවා. මේ ලදුපත මේ මම මේ කතා කරාට පස්සේ බලන්න මම මේ කියන කරුණු ටික තමයි ඒක තුල අන්තර්ගත වෙන්නේ. අපි පන්තිය පවත්වන කාලේදී මේ වීඩියෝ එකෙන් පස්සේ දරුවන්ට මේ වීඩියෝ එක බලලා එන්න ඊට පස්සේ නැවත මම මේ පාඩම ඉක්මනින් මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි ලදුපත්, ගෙවින් වවුචර් වගේ දේවල් අච්චු පොතේ තියෙන ආකාරයටම ඒක ෆොටෝකොපි කරලා කලයේ කෝඩයක පාඩමේ සටහන ලියන අතරතුර ඒවා මම අලවන්න ඔයගලන්ට අවස්ථාව දෙනවා. දැනට මම මේ කියලා දෙන දේ හොඳට තේරුම් ගැනීම කරනවා. ඒක ලදුපතක් කියන එක ගත්තහම පුතේ ඒක තුල තියෙන ව්‍යාපාරයේ මුදල් ලැබීම පිළිබඳ තොරතුරු. ලැබුණේ කවද්ද? කාගෙන්ද ලැබුණේ? ඇයි මුදල් ලැබුණේ? කීයක්ද ලැබුණේ? අකුරෙන් ඉලක්කමින් මුදල් බාරගත්ත නිලධාරියාගේ අක්ෂර ඊට අමතරව සමහරවිට සතුටින් මුදල් බාරගත්තා කියලා ගන්නවා. ස්තුති කරනවා මුදල් බාර දීම පිළිබඳව. ඔය තමයි සාමාන්‍ය මේ ලදුපතක අන්තර්ගත වෙන්නේ. ගෙවීම් වවුචරය ගැන කතා කරනවා. ගෙවීම් වවුචරය කියන ලියවිල්ල අර්ථ වශයෙන්ම ව්‍යාපාරයක් විසින් සිදු කරන සෑම ගෙවීමක් සිදු කිරීමට ප්‍රථමයෙන් සකස් කළ යුතුයි. මේ ඔබට පේන මේ ලියවිලි වලින් මෙන්න මේ ලියවිල්ල හැරුණාම ගැනුම් ඉන්වොයිස් එක හැරුණාම අනෙක් සෑම මූලික සාක්ෂියක්ම පිළියෙල කෙරෙන්නේ අපේ ව්‍යාපාරයේ විසින්. එනිසා මේ හැම මූලික සාක්ෂියකම මුහුණක උඩ තියෙන ව්‍යාපාරයේ නම බවට පත් වෙන්නේ අපේ. ආසිරි පුතල් කෙලින් මීඩියා ආයෙත් උඩ නම print කරලා තියෙනවා. එක එක ආයතන වල හැබැයි මේ මූලික සාක්ෂි වලට යොදාගෙන ආකෘතිය වෙනස්. ඔබට මම මේ ඉන්වොයිස් එකක් විදිහට පැහැදිලි කරන්නේ. උදාහරණයකට ගත්තොත් එලිෆන්ට් හවුස් සමාගම. එහි වෙළඳ
අලවි බලකායේ ඉන්න නිලධාරීන්දාව තියෙන මේ ඉන්වොයිස් එකක් දැක්ක. ඒගොල්ලන් අලවි කරන භාණ්ඩ පිළිබඳ තොරතුරු සඳහන් කරන මේ ගැනුම් ඉන්වොයිස් ඊට අමතරව කැන්ඩොස් වගේ එක්නා වගේ චොක්ලට් අලවි කරන සමාගමක ඉන්වොයිස් ආකෘතිය ගත්තාම සමහරට දෙක මේ මූලික සාක්ෂිවල තියෙන ප්‍රධානම දුර්වලතාවයක් තමයි ඒ මූලික සාක්ෂි වලින් නිශ්චිත ආකෘති. පොදු සම්මත ආකෘති. හැබැයි මේ මූලික පොත් වලට එහෙම සම්මත ආකෘතියක් පාවිච්චි කරනවා. ඒ නිසා දිනෝත්තරණයේදී මේ පාවිච්චි කරන මේ සෑම මූලික සාක්ෂියකම අන්තර්ගත කරුණු එක. හැබැයි තියෙන ආකාරය වෙනස් වෙනවා. ලඝුපත සහ වවුචරය ගැන කතා කරනකොට පුතාලා දකි අච්චු පොතේ පෙළ පොතේ ගෙවීම් වවුචරයට ආකෘති දෙකක් දීලා. ලඝුපතට ආකෘතියක් දීලා. ඒ කියන්නේ හැම ආයතනයකම එක ආකෘතියක් කරගන්න නැහැ. එහි ඇතුළත් මූලික කරුණු අන්තර්ගත කරන පරිච්ඡේදය තමයි මේ මූලික සාක්ෂි සකස් කිරීම සිද්ධ වෙන්නේ. එනිසා කවදාකවත් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ ලඝුපතක් වවුචරයක් අඳින්න දෙන්නේ නැහැ. හැබැයි මේ අන්තර්ගත කරුණු ගැන ඔබට අවබෝධයක් තියෙනවා. දැන් අපි ගෙවීම් වවුචරය ගැන කතා කරමු. දැන් අපි හිතමු අපි ව්‍යාපාරයක් විදිහට භාවිත කරන විදුලිය වෙන්නේ අපිට මාසික විදුලි බිලක් එනවා. උදාහරණයකට ගත්තොත් ජනවාරි මාසේ 4 වෙනිදා නේද? ඒතකොට ජනවාරි මාසේ 4 වෙනිදා වෙනකොට දෙසැම්බර් මාසේ ලයිට් බිල අපිට ලැබෙනවා. ඒතකොට අපි ගන්නවා සාමාන්‍යයෙන් ගෙදරට එන ලයිට් බිල. ගිය මාසේ ලයිට් බිල මේ මාසේ. සමහර ගෙවල් රතු බිලේ. ඉතින් මොකද මේ පවතින තත්ත්වයක් එක්ක ඔබ දන්නවා. ගෙවල් වල ගොඩ ආර්ථික අපහසුතාවක් එක්ක ගෙවල් යනවා. සමහරට අම්මයි තාත්තයි දෙන්නට ලැබෙන මුදල ඒ සාමාන්‍යයට අඩු වෙනවා. උදාහරණයකට තාත්තා පෞද්ගලික අංශයේ ආයතනයක නම් වැඩ කළේ. එයාට ඕවට අතිකාල දීමනා දෙන්නේ නැතුව ඇති. අතිකාල වැඩ කරන්න නැතුව. මොකද ආයතන වල සේවක සංඛ්‍යාව අඩු කරලා තමයි මේ කාලේ පවත්වන්නේ. ඒතර මම මේ කියන්න උත්සාහ කරන්නේ ගොඩක් අයට තමන්ගේ දෛනික වියදම් පවා ගෙවා ගන්න මේ කාලේ බොහොම අමාරුයි. ඒ නිසා ඔබ තමන්ට පුළුවන් උපරිමයේ දාලා මේ අධ්‍යාපන කටයුතු කරන්න. මම අත් වශයෙන්ම පසුගිය කොරෝනා මේ ආරම්භයේදී දෙවනි වතාවේදී ඔන්ලයින් ක්ලාස් කියන ක්‍රමයට ගියේ නැත්තේ ඒක ඵලදායීව හැම කෙනෙක්ටම සහභාගී වෙලා සමහරට අපි දෙන තොරතුරු හරියට වැටහෙන්නේ නැති වෙයි කියන හැඟීමක් එනවා. නමුත් දැන් පාසල් ආරම්භ කරන්න ප්‍රථමයෙන් මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හේතුව අපි පාසල් ආරම්භ කරාට පස්සේ ආරම්භ කරන්නේ 10 ශ්‍රේණිය. පන්තියේ නෙවෙයි 11 ශ්‍රේණිය පාසල්. ඒතර ඔබට මට 10 පන්තියේ කරපු තොරතුරු ටික පාඩම් ටික මේ ආකාරයට වීඩියෝ හැටියට අනුපිළිවෙලින් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. 11 ශ්‍රේණියේ පන්තියේ නිවැරදි කාලරාමුවට විභාගයට මාස 4කට විතර කලින් සිලබස් අවශ්‍ය බලතැවීම් එක උගන්වනවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකක් මෙහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ඇතම් අය දෙමව්පියෝ මගෙන් ඉල්ලීම් කරා Zoom app එක හරහා හරි වෙනත් ක්‍රමවේදයක් හරි ඔස්සේ පන්ති පවත්වන්න. මටත් ගොඩාක් ආර්ථික ප්‍රශ්න මේ කාලේ තිබුණා. නමුත් මම එහෙම ළමයින්ගෙන් සල්ලි අය කරන්න තියෙන අකමැත්ත නිසා මම එවැනි දෙයකට ගියේ නෑ. මම ඉස්කෝලේ පටන් ගන්නකම් ඉවසගෙන හිටියා. මොකද හේතුව බැරි වෙලා හරි අපි පන්ති එහෙම කරලා කිසියම් ළමෙක් පොසිටිව් පන්තියක් අතිරේකව ගෙදරක හරි කරලා පොසිටිව් වුණා. ඒකේ වගකීම මට බාර ගන්න නිසා තමයි මම එවැනි දේවල් කරේ නැත්තේ. මොකද රටේ නීතියට අපි ගරු කරනවා. මේ නීතියට ගරු කරනවා විශේෂයෙන් මේ ලෙඩේ ගැන තියෙන අවධානය වැඩි වෙනවා. Taman මාස්ක් එකක් පාදින්න ඕන, සැනිටයිසර් පාවිච්චි කරන්න ඕන. කොච්චර කිව්වත් ඇතැම්ම එහෙම කරන්නේ. ඒ නිසා තමයි අපි එවැනි පන්ති සංවිධානය කරේ නැත්තේ. දැන් මෙතනින් පස්සේ සෑම පාඩමක්ම මේ ආකාරයට කරන ඕගොල්ලෝ Tamanට පුළුවන් උපරිම ශක්තිය මේ වීඩියෝ බලලා මේවායේ තියෙන තොරතුරු ග්‍රහණය කරගෙන මේ හැම එකක්ම පෙළපතත් එක්ක සම්බන්ධ කරගෙන අපි දීලා තියෙන නිබන්ධන පාවිච්චි කරලා ඉදිරියට කරගෙන යන්න ඕනේ. කොහොමද පන්ති පටන් ගන්නකොට පස්සේ සෑම දිනයකම කරන පන්තියේ පාඩම මේ ආකාරයට වීඩියෝ කරනවා. ඒතර ඔබට යම් හේකින් පන්තියට සහභාගී වෙන්න බැරි වුණොත් පසුගිය දවසේ කරන ලද පාඩම
පන්තියේ ලබා ගන්න පුළුවන් ඊළඟ සතියේ මම ඒකට ඔයගලන්ට මගේ ලැප්ටොප් එක හරහා පෙන් ඩ්‍රයිව් එකකට දාලා දෙන්නම් හැම වීඩියෝ එකක්ම. එතකොට ඔයගලන්ට ඒක බලලා ගෙදර ගිහිල්ලා නැවත කරන්න පුළුවන්. ඉතින් පුතේ අපි දැන් නවත්තපු තැනට ආවම මම විදුලි බිලෙන් තමයි කම්පියුටර් කරන්නේ. දැන් ඔබගේ ගෙදරට එන ওই ලයිට් බිල් ඔයාලා ගෙවන්නේ සාමාන්‍යයෙන් මාසයක් ආපස්සට. ඒ උදාහරණයකට ගත්තොත් ජනවාරි ගෙවන ලයිට් බිල බොහෝ වෙලාවට දෙසැම්බර් ලයිට්. අපේ ගෙදරත් එහෙම තමයි. සමහරට අපි රතු බිලාපුවක් ගෙවන අවස්ථාවදී. ඉතින් මේ මම කියන්න උත්සාහ කරන දේ තමයි ව්‍යාපාරයකට එන ලයිට් බිල ගන්න. එක මාසවල එක ගන්න. අපි හිතමු උදාහරණයකට මේ ඔක්ස්ෆර්ඩ් ඇකඩමියේ ලයිට් බිල මේ මාසවල නම් බොහොම අඩුයි. අපි රුපියල් 2000යි. මේක ව්‍යාපාරික ආයතන නිසා ව්‍යාපාරික බිලක් නෙවෙයි. අපි ලයිට් බිල ගෙවනකොට ප්‍රායෝගිකව කෙරෙන්නේ මුදල් අය කැමිනේ. ඒ කියන්නේ කැෂියර් එකේ ඉන්න කෙනා අපේ නම් ඔෆිස් එකේ ඉන්න රක්කලා ඔයගොල්ලෝ ගන්න. එයාගෙන් සල්ලි ගන්න කලින් ලිපිකරුවා විසින් එහෙනම් ලිපිකරුවෙක් නෑ යාම තමයි කාර්යාලයේ කටයුතු කරන්නේ. ලිපිකරුවා ගාලා තියෙනවා ගෙවීම් වවුචර් කියලා පොතක්. පොතක් එකක් print කරලා තියෙනවා. ඒ පොත ලයිට් බිල දිහා බලාගෙන ඒ පොලේ පුරවන්න. ඒ පොතේ තියෙන පොලේ වවුචර් එක පුරවන්න. කීයක්ද ගෙවන්නේ? කාටද ගෙවන්නේ? ඇයි ගෙවන්නේ? ඒක මුදලින් කීයද? අකුරෙන් කීයද? කියලා සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපේ ප්‍රධාන දැන් ව්‍යාපාරයක් ගත්තොත් නම් ප්‍රධාන ගණකාධිකාරී ඒකවුන්ටන්ට් කියලා කියන්නේ. එයාට ඒ වවුචරේ දීලා අනුමත කරගන්න. නැත්නම් ඔය ප්‍රධාන ලිපිකරුවා යටතේ ඉන්න, ඒ කියන්නේ ලිපිකරුවා යටතේ ඉන්න ප්‍රධාන වගකීමකට බඳ නිලධාරියා. උදාහරණයකට ගත්තොත් නියෝජ්‍ය විදුහල්පති නම් ලිපිකරුවා කියන්නේ විදුහල්පතිතුමා කියන්නේ. අන්න ඒ වගේ උඩින් ඉන්න කෙනාගේ ඔය වවුචරේ අනුමත කරගන්න. ඒ අනුමත පස්සේ තමයි මුදල් අය කැමිවරයා විසින් අදාළ මුදල් ලබා දෙන්නේ ඒ විදුලි බිල ගෙවන්න. ඊට පස්සේ අපි හිතමු ආයතනයේ වැඩ කරනවා කියලා කෙනෙක් පෙරේරා කියලා. ඒ පෙරේරාට ලයින් බිල දෙනවා. දුන්නාට පස්සේ අත්කල් කම්තෝරුවට හරි එනකම් ආයතනයේ අල්ලපු වැඩේ තියෙන බැංකුවට හරි ගෙවනවා. ගෙවුවට පස්සේ විදුලි බිලේ කොටසක් අපිට ලැබෙනවා. බලන්න ඔයාලා ගෙදර විදුලි බිලේ කොටස් ඔය කොටස අර වවුචර් එක්ක ස්ටේප්ලර් කරලා සම්බන්ධ කරනවා. මේ විදිහට කරන හැම දෙයක්ම වවුචරයක්. දැන් එතකොට ඔබට කල්පනා කරනවා ඇති සර් බැරි වෙලා හරි පෙරේරා එළින් බස් එකේ ඉන්නේ. එතකොට ඒකට යන සල්ලි පෙරේරා දානවා. නෑ. එතකොට පෙරේරාට පුළුවන් බස් එකට ටිකට් එකක්. ඒ ටිකට් එක අදාළ මුදල් අවසානයේදී ටිකට් එක බාර දුන්නා පෙරේරාට ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. නැවත උට ලබා ගන්න පුළුවන්. නමුත් ඒකත් අර වෙනුවෙන් යන නියදම නිසා ඒකටත් වවුචරයක් සකස් කරනවා. මම කියන්න උත්සාහ කරන්නේ සෑම ගෙවීමකටම වවුචරයක්. ඒ වවුචරේ පදනම් ලියවිල්ල හැටියට උදාහරණ තමයි මුදල් ගෙවීම් කියන ඒවා සනාථ කරගන්න. ඒතර මුදල් ලැබීම් සනාථ කරගන්න දරුවනේ ලබුපතේ ගෙවීම් සනාථ කරගන්නේ වවුචරේ. හරි. මම කලින් පැහැදිලි කළා වගේ මේක සෑහෙන වෙලාවකට පස්සේ කලින් මම පැහැදිලි කළා ලබුපතයි ගෙවීම් වවුචරේ දෙක පාවිච්චි කරලා සකස් කරන මූලික සටහන් පොත මුදල් පොත. ඒතර මුදල් පොත තුල අපි වාර්තා කරන්නේ ව්‍යාපාරයේ ව්‍යවහාර මුදල් සම්බන්ධ ව්‍යාපාරයේ මුදල් ලැබෙන ඒවා සහ ව්‍යාපාරයේ සිදු කරන ගෙවීම්. ලැබීම් සනාථ කරගන්නේ ලදුපත භාවිතය. ලදුපත භාවිතය කළා තමයි ලැබීම් සනාථ කරගන්නේ. මුදල් ගෙවීම් සනාථ කරගන්නේ ගෙවීම් වවුචරේ පාවිච්චි කරලා. මෙන්න මේ ලියවිලි දෙක පාවිච්චි කරලා රැස් කරගන්න තොරතුරු සටහන් කරන මූලික සටහන් පොත තමයි මගේ මාතෘකාව මුදල් පොත. ඒතර මුදල් පොතක ලියන්න මොන ගණනද විතරද? ව්‍යාපාරයකට මුදල් ලැබෙන ඒවායි ව්‍යාපාරයක් විසින් මුදලින් කරන ගෙවීම විතරමයි. සල්ලි එනේවයි සල්ලි අනේවයි විතරමයි. සල්ලි එනේව හඳුනගන්නේ කොහෙන්ද? ලබු. සල්ලි අනේව හඳුනගන්නේ කොහෙන්ද? ගෙවීම් වවුචරේ. දැන් අපි බලමු පුතේ මුදල් පොතක්
හදන්නේ කොහොමද? ඒකට අදාළ ආකෘති මොනවාද කියන කාරණේ. හොඳයි. ඔබ මේ අදින ආකෘතිය තමන්ගේ අඩිරුල පාවිච්චි කරලා පැන්සල් අඳින්න පුරුදු වෙන්න මේ මම අඳින වෙලාවෙදිම මුදල් පොත කියන මූලික සටහන් පොතට නිශ්චිත වූ ආකෘතියක් තියෙනවා. ඒක මෙහෙම ඉංග්‍රීසි ඕඩියේ කැපිටල් T අකුර හැටියට එහෙම අඳින්න බෑ. ඒකට නිශ්චිත ආකෘතියක් තියෙනවා. හොඳින් බලා ගන්න. මුදල් පොතක් අඳින විදිහ. කලිනුත් කිව්වා වගේ මුදල් පොතට පැති දෙකක්. එකක් තමයි හර පැත්ත. අනිත් එක බැර පැත්ත. දැන් අපි උසස් පෙළ කරන කාලේ මුදල් පොතේ ප්‍රභේද තුනක් ඉගෙන ගන්නවා. තනි තීරු මුදල් පොත, දිත්ත තීරු මුදල් පොත, ත්‍රිත්ත තීරු මුදල් පොත. දැන් මේ වීඩියෝ එක සමහර වෙලාවට ඔයාලගේ දෙමව්පියොත් එක්කම බැලුවොත් අම්මා තාත්තා සමහරට ඔයාගෙන් අහයි ඔය මුදල් පොත වර්ග තුනක් තියෙනවා. තනි තීරු, දිත්ත තීරු, ත්‍රිත්ත තීරු. ඒවා තමයි මේ සර් දැන් කියලා දෙන්න යන්නේ. නෑ. විෂය නිර්දේශ සංශෝධනයත් එක්ක දැනට වසර ගණනාවක් ඉඳලා අපි උගන්වන 2015 සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශයේ සාමාන්‍ය පෙළට එහෙම මුදල් පොතේ ප්‍රභේද නැහැ. මුදල් පොත කියලා එකක් අපි A level පන්තියේ උගන්වන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ මුදල් ලැබීම් ජර්නල සහ මුදල් ගෙවීම් ජර්නල කියලා මූලික පොත් දෙක. දිත්වකාරයන්ට කරන්නේ නැහැ. දිත්වකාරයන්ට කරන්නේ O level පන්තියේ උගන්වන්නේ මුදල් පොත විතරයි. එහෙනම් මුදල් පොත කියන්නේ මොන වගේ ආකෘතියක්ද? මෙන්න මේ වගේ ආකෘතියක්. එහෙනම් මොන දරුවනේ ඔයගොල්ලෝ මාත් එක්ක අඳින්න පටන් ගන්න හොඳට බලා ගන්න ආකෘතියක් නෙවෙයි. කිසිම දරුවෙක් ආකෘතිය අඳිනකොට අඩි රූලක් පාවිච්චි කරන්නේ නැතුව ආවට ගියාට ආකෘතිය අඳින්න එපා. මොකද පිළිවෙලට වැඩ කරනවා. වැඩක් කරනකොට ඔයගොල්ලන්ට පේන්නේ නැති අපි වැඩ කරන්නේ කොහොමද කියලා අපිත් එක්ක සම්බන්ධ අයින්ද පිළිවෙල හදාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික ජීවිතේට පවා වැදගත් වෙනවා. වැඩක් කරනකොට පුළුවන් තරම් පිළිවෙලට කරන්න. එහෙම ආවට ගියාට කරපුවාම අපේ මනස ව්‍යාකූල වෙනවා. දැනගන්න නම් හොඳ පිළිවෙලක්. ඒ පිළිවෙලත් එක්ක තමන්ගේ අධ්‍යාපනික කටයුතු විතරක් නෙවෙයි තමන් අන් අය ඉදිරියේ කැපිලා. ඒ නිසා ඒවත් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මොන මාත් එක දැන් අඳින්න පටන් ගන්න මුදල් පොතක දාලා ආපු. අඩි රූල අරන් අඳින්න කපන්නේ පොතු ගන්නතු පැන්සල පාවිච්චි කරලා අඳින්න. එහෙම නැත්නම් නිල් පාට පෑන අරගෙන අඩි රූල කියලා ඔන්න අඳින්න පටන් ගන්න. උඩින් අපි නම් කරනවා පොත මැදින් මුදල් පොත. කොලයක් අරගෙන පුරුදු වෙන්න අඳින්න. මුදල් නම් කරලා අඩි රූල අරගෙන මෙන්න මේ විදිහට දැන් මම අඩි රූලකින් නෙමෙයි දරුවෝ අඳින්නේ. මගේ ඉරි පොඩ්ඩක් එහෙම යයි. ඔයගොල්ලෝ එහෙම නෙමෙයි හරියට ලස්සන අඳින්න ඕනේ. මෙන්න මේ ආකාරයට මුදල් පොතේ ආකෘතිය. මේ තමයි මුදල් පොතේ ආකෘතිය. අඳිනකොට මිල් රූල ළඟ ඉඳලා වතුර රූල කියන්නේ නැහැ නේද? මිල් රූල ළඟ ඉඳලා එහා පැත්තේ කොනටම ඉරාදී. ඇඳට පස්සේ දිනය කියන තීරුවයි මම මේ නම් කරන්නේ. දිනේ තීරුව මේ විදිහට ගන්න. ඊළඟට ලදුපත් අංකය. මම කියවනේ මුදල් ලැබීම් සම්බන්ධ ලියවිල්ල ලදුපත කියලා. ඒ ලදුපතේ තියෙන අනුක්‍රමික අංකය තමයි ඔය තීරුවට ඇතුළත් කරන්නේ. එතකොට මේ රූලට වඩා මේ රූල ටිකක් කුඩා වුණාට තමයි. මේකට වඩා මේක ලොකු කරන්න එපා. කැත. මේ තමයි දිනේ මේ ලදුපත් අංකය. ඊළඟට විස්තරය කියලා කියනවා. විස්තර. දිනේ ලදුපත් අංකයේ විස්තර. ලෙඩර පිටු. මෙන්න මේ ලදුපත් අංකයේ ප්‍රමාණයටම ලෙඩර පිටුවකින් දිනුලා. මේක තමයි ලොකු විස්තර. වටිනා දැන් ඔබට නිකන් වැටහෙනවා ඇති මේක නිකන් ගිනුමක් වගේ. ඔව් ඉතින් මම කලින් කිව්වනේ මුදල් පොත දිත්වකාරයක්. එක පැත්තකින් මේක පොතක් තව පැත්තකින් ගිනුම. ඉතින් ගිනුමක ආකෘතියයි මේකේ වෙනස තිබ්බේ මෙන්න මෙතන විතරයි. දිනය කියන පස්සේ ගිනුමක නම්
විස්තරය ලෙජර් පිටුව වටිනාකම කියලා තීරුම ප්‍රකාශ. මේකේ තීරු පහයි නේ. ලදුපත් අංකය කියලා තීරුවක්. බැරපත්ත ගත්තොත් දිනය වවුචර් අංකය ඒකත් පුතේ මේ විදිහමයි. විස්තරය ලෙජර් පිටුව වටිනාකම මේ තමයි මුදල් පොතේ බැරපැත්තේ ආකෘතිය. අපි එකපාරක් කියන කට්ටියෙන් පුරුදු වෙන්න. මම නම් කරද්දී ඔයාලා කී නම් කරන්න. පළවෙනි කොටුව දිනය. දෙවෙනි එක ලඝුපත් අංකය. තුන විස්තරය. හතරවෙනි එක ලෙජර් පිටුව. පහ වටිනාකම. දිනය ලඝුපත් අංකය විස්තරය ලෙජර් පිටුව වටිනාකම. මම බැරපත්ත වෙන පාටකින් අඳිනවා. ඔයාලා එහෙම කරන්න ඕනේ නැහැ. දිනය මම කියන්න කලින් ඔයගොල්ලෝ කල්පනා කරන්න. දිනය දැන් ගෙවීම් තමයි බැරපත්ත තියෙන්නේ. එහෙමනම් වවුචර් අංකය. විස්තරය ලෙජර් පිටුව වටිනාකම. අන්න මම වර්ණ දෙකකින් යනවා. දැන් දන්නවනේ මම මේ කරන දේ ඔයාලා කරන්න යන්න එපා. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න මේ දේ කරන්නේ. මෙන්න මේ තැන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මම නැවත උදාහරණ ඔයාලා කරන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා මගේ වම් අත පැත්ත. මේකේ වම් අත පැත්ත. මේ පැත්තට අපි කියන මුදල් පොතේ හර පැත්ත. හර පැත්ත. දේශි කරන්න ඕන නම් කියන්නකො ලැබීම් පැත්ත කියලා. මෙතන ඉඳලා මගේ දකුණත පැත්තට කියනවා මුදල් පොතේ බැර පැත්ත. තේරෙන විදිහට කිව්වොත් ගෙවීම් පැත්ත කියලා හිතා ගන්න. එහෙනම් ලැබීම් ලියනවා හර පැත්තේ, ගෙවීම් ලියනවා බැර පැත්තේ. තවත් ලේසි කරන්නකො මූලධර්මානුකූලව. මුදල් පොත කියන එක තුල ලියන්නේ පුතේ ව්‍යාපාරයකට මුදල් ලැබෙනවා සහ මුදල් ගෙවනවා විතරනේ. මුදල් කියන්නේ වක්කමක් නේ. මුදල් කියන්නේ වක්කම. මුදල් කියන්නේ වක්කමක් නම් අනිවාර්යයෙන්ම මුදල් පොතේ ගණන් වාර්තා කරන්න වෙන්නේ වක්කම් පිළිබඳ මූලධර්මය ගන්නනේ. වක්කම් පිළිබඳ මූලධර්මය වෙන්නේ වැඩිවීම හරනේ. වැඩි වෙනවා කියන්නේ මුදල් ලැබෙනවා කියන එකනේ. ඒක තමයි හර පැත්ත කියන්නේ. වක්කම් පිළිබඳ රීතිය වක්කම් අඩුවීම බැරනේ. වක්කම් අඩුවීම බැර කියන්නේ මුදල් කියන වක්කම් අඩු වෙනවා කියන එකනේ. එහෙනම් වක්කම් අඩුවීම බැර නිසා තමයි මුදල් ගෙවණේම බැර කරන්නේ. වක්කම් වැඩි වීම හර නිසා තමයි මුදල් ලැබෙනේම හර කරන්නේ. එතකොට පුතේ මේ බෝඩ් එකේ පේන මේ සෑම ලැබීමක්ම මුදල් පොතේ ලියන්නේ හරක. හරිම ලේසි නේද? සෑම ගෙවීමක්ම ලියන්නේ මුදල් පොතේ කරක. ඒ නිසා අවබෝධ කරගන්න. ව්‍යාපාරයක විවිධ මාර්ග වලින් ලැබෙන සෑම ලැබීමක් මුදල් පොතේ ලඝුපත ආශ්‍රේ හර පැත්තේ වාර්තා කරනවා. සෑම ගෙවීම් වවුචරය ආශ්‍රේ මුදල් පොතේ බැර පැත්තේ වාර්තා කරනවා. කොයි වෙලේකවත් මේ ආකෘතිය මෙන්න මේ ආකාරයට අවසන් කරන්න එපා ඉරි ගහලා. ඒක වැරදි. අපි A level පන්තියේ ළමයින්ට පස්වෙනි පාඩමේදී කියලා දෙනවා අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. එහෙම නැත්නම් එයාලට උසස් පෙළ 13 වසරේ පළවෙනි පාඩමේදී දිනු කරන ප්‍රමිත යටතේ මූලික උපකල්පනයක් කියලා තමයි දිනු කරන්නේ අඛණ්ඩ පැවැත්ම. දිගින් දිගටම පැවතීමේ මූලධර්ම. ව්‍යාපාරයේ නැමැති ඒකකයේ පෙරෙන අනාගතයක් දක්වා පවතිනවා කියලා අපි උපකල්පනය කරනවා. ඒක තමයි දිනු කරන්නේ ප්‍රධානම උපකල්පන. ඒත් එක්ක මේවා අවිච්ඡින්න වාර්තා. ඒ නිසා කොයි වෙලේකවත් මේවා අවසන් කරන්න එපා. එහෙම වගුවක් වගේ අහලා මුදල් පොත කියන්නේ වගුවක් නෙමෙයි. ඒක මූලික සටහන් පොතක්.
සමහර වෙලාවට ගුරුවත් පොත්වල අච්චු පොතේ පෙළපතේ කියන දරුවන්ගේ අපි දකිනවා මේ අර ඒවා හදනකොට ටේබල් විදියට වගු විදියට ඔහොම යටි මිදි ගහලා තියෙනවා. ඔයගොල්ලන් එහෙම කරන්න යන්න එපා. මුදල් පොත කියන්නේ මෙච්චර. කිසිම වෙලාවක ගිණුමක් අඳිනකොට සම්මත ගිණුමක් යනදා වගුවක් වගේ වුන් වහන්න යන නිසා ඒක වැරදි. ඒවා දිගින් දිගට ගමන් කරන දේ. දැන් ඔබ බලන්න ගෙදර තියෙන බැංකු පොතක් අරගෙන ඕන. ඒකේ පිටුවෙන් පිටුවට අලුත් ආකෘති යදලා ඇති නමුත් කොයි වෙලේකවත් වගුවක් වගේ මෙහෙම වහලා නැතුව. ඒක තමයි දැන් මම මේ කිව්වේ. ඒ නිසා දරුවනේ මුදල් පොත මෙන්න මේක. අපි එකපාරක් ආකෘතිය කට්ටියම ගියමු. දිනය, ලදුපත් අංකය, විස්තරය, ලෙජර් පිටුව, වටිනා. ඒතර මේ පැත්ත හරක. දිනය, වවුචර් අංකය, විස්තරය, ලෙජර් පිටුව, වටිනා. මේ පැත්ත බැලක. දැන් මම ඔයගොල්ලන්ට ඉතාම සරල අභ්‍යාස මේ ගණිතනුත් සම්බන්ධ කරලා හදලා පෙන්නනවා. ඊට අමතරව දරුවන්ට මම අභ්‍යාස කීපයක් පන්තියේදී වෙනම සාකච්ඡා කරනවා. විවිධ ප්‍රවේශයන් වලින් මුදල් පොත හදන විදිහ. තාම සරලයි. අවබෝධ කරගන්න ඕනේ සිද්ධාන්ත. ගිණුම් ක්‍රමයේදී ගණන් ගොඩාක් හදලා පුරුදු වුණා කියලා වැඩක්. දැන් අලුත් ප්‍රශ්න පත්‍ර රටාව ගත්තොත් උසස් පෙළ ළමයින්ට අපි කියන කරන විදිහ ගත්තොත් එක සිද්ධාන්තයක් ඉගෙනගෙන ඒ සිද්ධාන්තයට අදාළ මූලික සංකල්ප පැහැදිලි කරගෙන ඒකෙන් විවිධ ස්වභාවය අභ්‍යාස කරනවා. කොටින් පොත් එක රාමුවක ඉඳලා වැඩක්. විවිධ වර්ග. ඒක දරුවන් එක වගේ ගණන් ගොඩාක් හදන්න එපා. දැන් සමහර පන්තිවල අය කියනවා එක වගේ ගණන් ගොඩාක් හදලා පුරුදු වෙන්න. මම කවදාකවත් එහෙම යෝජනා කරන්නේ නැහැ. හරියට සිද්ධාන්ත තේරුම් ගන්න වෙන්නේ මොකක්ද කියලා හරියට එක ගානක් හදන්න පුළුවන්. ඒ ගානින් නිවැරදි තොරතුරු ඉගෙන ගන්න. ඒක තමයි වෙන්නේ. එහෙම නැතුව ඒ රෑ එළි වෙනකන් වැඩ කර මේවා ඉගෙන ගන්න යන්න එපා. ඕගොල්ලෝ තව විෂයන් 8ක් එක්ක මහන්සි වෙනවා. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ව්‍යාපාර හා ගිණුම් කරන එක ඉතාම සරල විෂයක්. අපිත් එක්ක හරියට පන්තියට සහභාගී වෙලා ඉන්නවා නම් මට බොහොම ලේසියි. පන්තියට සහභාගී වූ පමණින් ඔයගොල්ලෝ මං කියන හැටි වැඩ කරනවා නම් ඒ සාමාර්ථයක් බොහොම ලේසියෙන් ගණන් ගන්න පුළුවන්. ඒ නිසා මේ විෂයේ වගකීම මම ගන්නවා. අනිත් විෂයන් ටික ඔයගොල්ලෝ කරගන්න. ඒක මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ පාවිච්චි කරන්න යන්නේ ඒවා කියන්න. මම පුළුවන් තරම් ඔයාලට කියන්නේ හරියට විෂය ඉගෙන ගන්න. විෂය ඉගෙන ගත්තාම ඔයගලන්ට ඒක ඕන තැනකදී යොදා ගන්න පුළුවන්. සස්පෙලට වාණිජ විෂය ධාරාවෙන් හැදෑරුවා නැතත් සස්පෙලේ විද්‍යා ගණිත විෂය ධාරාවන් වලින් තාක්ෂණික විෂය ධාරාවන් වලින් කලා විෂය ධාරාවෙන් ඉස්සරහට ගියා. ඔබට විශ්වවිද්‍යාලයේදී හෝ නැත්නම් වෘත්තීය පාඨමාලාවකදී විශේෂයෙන් ගණකාධිකරණ ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තැන්වලදී මේ ඉගෙන ගන්න දැනුම ඉතාමත් ප්‍රයෝජනවත්. නිසා අවබෝධ කරගත යුත්තේ නිවැරදි සිද්ධාන්ත. ඕනෑම විෂය. නිවැරදි සිද්ධාන්ත ඉගෙන ගන්න. ඒ සිද්ධාන්ත පාවිච්චි කරලා විවිධ ස්වභාවය අභ්‍යාස කරන්න. එකම වර්ගය ගණන් හිතන්න එපා. දැන් උදාහරණයකට ගත්තොත් 1 ධන 1 සමානයි 2යි කියලා දාලා ආපහු 1 ධන 3 සමානයි 4යි කියලා ඉගෙන ගන්න යන්න එපා. වෙනස් විදිහට කල්පනා. දැන් ඊළඟට මේ සංකල්පයම වෙනස් කරන්න. ඒතර අන්න ඒක තමයි වෙන්නේ. එහෙම නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න ගණන් විතරක් හදලා විභාගයට යන්නත් එහෙම වැඩක්. මම මේ කියලා දෙන කොටසේ සාමාන්‍ය පෙළ විභාගයට ගානක් ආවොත් ඔයගොල්ලෝ අවබෝධ කරගෙන තියෙනවා පැහැදිලිවම ලැබීම් කියන්නේ හරපැත්තේ ගෙවීම් කියන්නේ බරපැත්තේ. මම දකිනවා සමහර අභ්‍යාසවල ළමයි නොමගාරින් ණය ගණනුත් ගාන ලබා. උදාහරණයකට ණයට බඩු ගත්තා ණයට බඩු පිටකා වගේ ගන්නවා. එතකොට ඒවත් සමහර ළමයි සිද්ධාන්ත නොදැන මේක ඇතුළට ගන්නවා. සම්පූර්ණ වෙනවා. ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එකේ මුලදී මම මුදල් පොත පැහැදිලි කරන්න කලින් කිව්වා ආයතනවල සිද්ධ වෙන ගණිත වර්ග දෙකක්. එකක් අපිට තමයි. අනික ණය ගන්න. ඒතර අපිට ගණන කියන්නේ ඒ වෙලේම සමතේකපත් වෙනවා. මුදලින් ගණන වෙනවා සමතේකපත්. ඒතර ඒවා විතරයි මේ කියන්නේ. දැන් යම් ළමෙක් ඒ කාරණේ ඔළුවට දාගන්න නැතුව
ගණන් හදන විදිහට කල්පනා කර කර ගියොත් ණයට ගන්නදොත් මේක ලියන්න. ඒක නේද? නිසා ව්‍යාපාරයකට ව්‍යවහාර මුදල් හෝ චෙක් පාස්. මම තවත් දිනු කරා. චෙක් පාස්. ලැබීමක් කරා. මොන නෑ පටල ගන්න එපා. ව්‍යාපාරයට ව්‍යවහාර මුදල් ඒ කාසි නෝට්ටු ලැබුණොත් හරි චෙක් එකක් හරි ලැබුණා. චෙක් එකක් ලැබුණා. ඒ චෙක් එක ලද දවසේම බැංකුගත කරන්නේ නැත්නම් චෙක් එකක් ලැබුණා. ඒක ලියන්න හර පැත්තේ. මුදලින් යවන හැම ගෙවීමක් චෙක් වලින් බෑ. චෙක් වලින් ගෙවුවොත් බැංකුවෙන් ලියන්නේ. මුදලින් කරන හැම ගෙවීමක්ම මේකේ බැල පැත්තේ ලියන්න. එහෙනම් මම ඔන්න මේ ලැබීම් සහ ගෙවීම් වලට අදාළ උදාහරණ කීපයක් දාලා මම බෝඩ් එකේ මුදල් පොතක් හදලා පෙන්නනවා. උතර බලන්න. අපි හිතමු සමිත කියලා කෙනෙක් අලුතෙන් 2020 ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරයක් ආරම්භ කළා කියලා. ටවුන් එකේ සිල්ලර කඩ. පොල් ඊට අපතේ සීනි තේකොළ සබන් වගේ දේවල් අලුත් කරන කඩ. එයා කුලියට ගත්ත කොට නැගිල්ලක තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඔබ සහ මම ලිපිකරු කියලා හිතා ගන්න. මම ලැබීම් වලට උදාහරණයි ගෙවීම් වලට උදාහරණයි දැන් බෝඩ් එකේ පෙන්නනවා. ඒවා තුලින් මේ මුදල් පොත අපි හදාගන්නවා. එහෙනම් ව්‍යාපාරයකට අර මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගය මම කියවනේ අයිතිකරු යදන මුදල් කියලා. එහෙනම් සමිත ජනවාරි 1 වෙනිදා මේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 5ක් යොදවනවා කියලා හිතන්න. ඕනනම් ඒ ගණන ඔයාලට පොතේ ලියා ගන්න. ගාන ලියනවා නම් මෙන්න මේ විදිහට ලියන්න ඕන. හැමෝම ලියන්නකෝ ගාන මේ විදිහට උඩි. සමිතගේ ව්‍යාපාරය සමිත විසින් තමයි ලියන්නේ. සමිත විසින් 2020 ජනවාරි 1 දී ව්‍යාපාරය ආරම්භ කළ අතර එහි පළමු දෙසතිය තුල එහි පළමු මාසය තුල කියන්නේ එහි පළමු මාසය තුල සිදු මුදල් ගනුදෙනු පහත දැක්වේ. ලස්සනට ලියන්න ඕනේ නේද? කටුවට ලියලා පුදුලේ. පහත දැක්. අන්න දැන් මේ යටතේ රතු රූල් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම දිනේ දාලා 1 ඉදිරියෙන් ගණදෙනු ලියන්න. 1 මම මේ ගණදෙනුව කියලා ඒ වෙලේම මේකේ හදලා පෙන්නන්න නැත්නම් වෙලාව යනවා. 1 අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට යොදවනකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ පැත්තේ මුදල් කියන වක්කම වැඩි වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි ලියන්න ඕන මුදල් පොතේ හරපැත්ත. මුදල් පොතේ හරපැත්ත අපි ලියන්නේ. එහෙමනම් අපි දිනේ ගන්නවා 1 අභ්‍යාස විසඳනකොට දරුවෝ ලඝුපත කියන එක අංකය යොදන්න ඕගොල්ලන්ට අවශ්‍ය වෙන එකක් නෑ. ඒ කියන්නේ ගාන දුන්නොත් විතරක් යොදන්න. එහෙම නැත්නම් අපි දන්නවා පළවෙනි ලැබීම අපිට සිද්ධ වෙනවා. ලඝුපත් අංකය 1. අපේ පොතෙන් කැඩිච්ච පළවෙනි රිසිප්ට් එක කියලා හිතන්න. මොකද අලුතෙන්ම පටන් ගත්ත ව්‍යාපාරයක්. විස්තරයට අපි ලියන්නේ බැරවන ගිණුමේ නම. මොකද හර පැත්තේ ගණුණු ලියන්නේ. ඔයාලා 6 වෙනි පාඩමෙන් මම ඉගෙනුවා ගණුණු වල දිත්ත බලපෑම. බැරවන ගිණුමේ නම තමයි මෙතන ලියන්නේ. එහෙනම් බැරවන ගිණුමේ නම තමයි ප්‍රාග්ධන ගිණුම. මොකද ව්‍යාපාරයට අයිතිකරු මුදල් යොදවුවාම මුදල් කියන වක්කම වැඩි වෙනවා. වක්කම් වැඩි වීම හර එවනම් මුදල් ලැබෙනවා. ලැබෙන්නේ අයිතිකරුගේ. අයිතිකරු කියන වචනේ සම්බන්ධ වෙන හැම තැනකම ඒකක සංකල්පේ තියෙනවා. ඒකක සංකල්පේ මතක නැද්ද? ගිණුම් කරන සමීකරණයේදී කියලා දුන්න දරුවනේ. ව්‍යාපාරයේ නැමැති ඒකකය එහි අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන ප්‍රාත්මක් සහිත ඒකකයක් කියන උපකල්පනය කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරය කියන්නේ අයිතිකරු කියන්නේ දෙන්නේ. අපි ගණන් කරන්නේ ව්‍යාපාරයක්.
ඒතර ව්‍යාපාරයට අයිතිකරු මුදල් යොදවනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් ලැබෙනවා. ඒතර ඒක කවදා හරි ව්‍යාපාරයේ අයිතිකරුට දෙන්න ඕන. ඒ බැඳියාව තමයි මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒතර ව්‍යාපාරයට අයිතිකරු ලක්ෂ 5ක් යොදනවා සමිත. මුදල් වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හර මුදල් පොත හර කරනවා ප්‍රාග්ධන ගිණුම කියලා ලක්ෂ 5ක්. මේ බලන්න මම ඉලක්කම් 3කට සැරයක් පිටිපස්සේ කරන් ක්‍රමාවක් දාලා කලාප වලට බෙදලා. ඒතර එකතු කිරීමේදී පහසු. දෙවැනි ගන්න. දැන් කෙනෙක් කල්පනා කරනවා නේද සර් අපේ ටීචර් ඉස්කෝලේ කරනකොට මුදල් පොතේ ලියපු ගමන් ගිණුමටත් දැම්මනේ දාන්නේ නැද්ද කියලා. නෑ. ප්‍රායෝගික ගිණුම් කරන්නේදී ගණුදෙනු මූලික පොත්වල ලියලා තමයි පොදු ලෙජරේට පිටපත් කරන්නේ. මම ලෙජරේට පිටපත් කරන්නේ මූලික පොතේ ඔක්කොම ලියුවට පස්සේ. නිසා මේක තමයි නිවැරදි ක්‍රමය මේ ක්‍රමයට ඉගෙන ගන්න. අපි හිතමු තවත් ගණුදෙනුවක් සිද්ධ වුණා ජනවාරි 2. බැංකු ණයක් ලැබුණා රුපියල් ලක්ෂ 2. අපි බැංකුවකින් ණයක් ඉල්ලුවා නිසා ඒ ලක්ෂ 2 මුදලින් ලැබෙනවා. ඒතර පුතාලට තේරෙනවා මුදල් ලැබෙනවා ව්‍යාපාරය. ඒවලම අපි මුදල් පොතේ හර පැත්තේ ලියනවා ජනවාරි 2 කොයි වෙලේකවත් රූල් ලාගින්න එපා. මේ රූලට පල්ලේ රූල් ලියන්න. බැංකු ණය ලැබෙනවා. ඒතර බැංකු ණය ලැබීම කියලා නෙමෙයි මෙතන ලියන්නේ. බැරවන ගිණුම නම ලියන්න. ඒතර ව්‍යාපාරයට බැංකුවෙන් ණයක් ගත්තාම මුදල් වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හර සල්ලි ලැබෙනවා. බැරවන ගිණුම නම ඔය ගණුදෙනුව ඇතුළෙම තියෙනවානේ. බැංකු ණයක් ලබා ගැනීම. ඒතර මුදල් වත්කම් වැඩි වෙනවා. බැංකුවේ වගකීම වැඩි වෙනවා. ඒතර වත්කම් වැඩි වෙනවා බැංකු මුදල් ඒ නිසා මුදල් පොත හර කරනවා. බැංකු ණය ගිණුම බැර වෙනවා. ඒකත් පස්කෝ ඉගෙන ගන්න. මුදල් ලැබීමක් නිසා අපි හර පැත්තේ ලක්ෂ 2. ඊළඟට මම දෙන්නම් ගෙවීම් සම්බන්ධ ගණනුවක් 1.5. ජනවාරි 3 නෙමෙයි මම කතා කරන්නේ අනුපිළිවෙලක් නෑ මාසෙ තුල ගණනුව 1.5. අපිට මුදලට විකිණීම සඳහා භාණ්ඩ ගන්නවා 20000. කල්පනා කරන්න අපිට ගැන මුදල් බහැරට යනවා. එහෙනම් අපි මුදල් පොතේ බැර පැත්තේ ලියනවා. දිනය 1.5. කොයි වෙලේකවත් රූලාරින් එපා. දැන් මට ඒ ලෙවල් කරන කාලේ හිතිච්ච දෙයක් තමයි මේ මුදල් පොතේ දැන් 1.2 මෙතන 1.3 4 5 1.5 මේ හරිය විතර ලියන්න ඇති කියලා මට හිතුණා. එහෙම නෙමෙයි කරන්නේ. මේක රූලාරින් නෑ. හිස් නොකියාලිය 1.5. වවුචර් පත් අංකේ 1 කියලා අපි ගන්නවා. අපිට භාණ්ඩ ගත්තාම මුදල් වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර. තොගේ වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හර විකිණීම සඳහා භාණ්ඩ ගත්තොත් අපි ඒවට ගැනුම් කියලා කියනවා. එවනම් මුදල් පොත බැර වෙනවා ගැනුම් කියලා. මම ඉලක්කම කියනම් 50000. 50000. නම් මුදල් පොත බැර. මොන දැන් ඔයාලා මම මේ කියන ගණුදෙනු හිතන්න. ඊට පස්සේ හිතුවට පස්සේ මම කන්දාලා ලියලා පෙන්නන්න. ටිකක් මේකෙන් කරනවා. අපිට විකුණුම් වලින් ලැබෙනවා 25000. ඒ කියන්නේ අපේ තියෙන සල්ලි මොකද වෙන්නේ? අපේ කඩියේ තියෙන භාණ්ඩ වික්කාම අපේ ලාට්‍රියේ සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. ඇයි? බඩු පිටට ගිහිල්ලා, ඒ කියන්නේ භාණ්ඩ පිටට ගිහිල්ලා මුදල් කියන වත්කම් වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වීම හර මුදල් ලැබෙනවා නේද? 1.7 ලදුපත් අංකේ 3 අපිට විකුණුම් කියලා ලියන්න ඕනේ නැහැ විකුණුම්. අපිට විකුණුම් ගිණුමයි ණයට විකුණුම් ගිණුමයි කියලා දෙකක් නැහැ විකුණුම්. තනි වචනයක් කියනවා. මුදල් පොතේ තියෙන්නේ කොහොමද අපිට? එහෙනම් විකුණුම්. මුදල් පොත හර කරනවා විකුණුම් ගිණුම කියලා අපි හිතමු 40000. තමයි කියන ඉලක්කම් නම් දාලා අදහසක් ගන්න ඔය ඉලක්ක ලියන්න. ඊළඟට හිතන්න මං කියන එක 1.10 වෙනිදා සේවක වටුප් ගෙවන්න සිද්ධ වෙනවා 10 වෙනිදා පඩි දෙනවා රුපියල් 8000. හිතන්න කොහොමද ලියන්නේ? සේවක වටුප් ගෙවනවා. වවුචරයක් අනුමත කරලා ගෙවන්න. සල්ලි අඩු වෙනවා. නම් මුදල් පොත බැර 1.10 වවුචර අංක 2 මුදල් පොත බැර කරනවා සේවක වැටුප් ගිණුම. ඒකට හරවන ගිණුම සේවක වැටුප් ගිණුම.
අපි හිතමු රුපියල් 25000. මුදල් පොත දර. හිතන්න. ව්‍යාපාරයට අයිති ගොඩනැගිල්ලක් අපි කාට හරි කුලියට දීලා තියෙනවා. ඒ කුලියට දුන්න සල්ලි ලැබෙනවා. කුලි ආදායම 10000. කොහොමද ලියන්නේ? එහෙනම් ව්‍යාපාරයේ මුදල් වැඩි 1.12 ලඝුපත් අංක 4 ගෙවල් කුලී ආදායම රුපියල් 10000 මුදල් පොත හරවෙන. හිතන්න දුරකථන ගාස්තු රුපියල් 8000ක් ගෙවනවා 1.15. කොහොමද ලියන්නේ? ගෙවනවා 1.15 වවුචර් අංක 3 දුරකථන ගාස්තු ගිණුම රුපියල් 8000. ජනවාරි 19 සිද්ධ වෙනවා කියලා හිතන්න මෙහෙම ගණන්. අපි කාට හරි ණයට විකුණපු භාණ්ඩ වලට දාලා මුදල් ලැබෙනවා. අපි දන්නවා ඒවට කියන්නේ ණය ගැති ලැබීම කියලා. අසේල කියලා ණය ගැතියකින් ලැබෙනවා. එහෙනම් අසේලකින් ලද මුදල් 1.20 කියලා හිතන්න. ලදුපත් අංක 5 අසේලගේ ගිණුම බැර වෙනවා. සමහර ගණන් වල ණය ගැතියනේ නම දෙන්නේ නැතුව ණය ගැතියන්ගෙන් ලැබුණා කියලා දෙයි. එතකොට පුතේ ඔයා මෙතන නමක් දෙනවා නෝට ණය ගැතියෝ කියලා කියනවා. ණය ගැති ගිණුම. ඒක පොදු ගිණුම. උසස් පෙළදී නම් අපි ඉගෙන ගන්නවා වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. ණය ගැති පාලන ගිණුම කියලා තමයි ප්‍රසිද්ධ. නමුත් දැන් අලුත් සිලබස් එකයි පාවිච්චි කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම කියලා. 10 දරුවන්ට ඒව නැහැ. ඔයගොල්ලෝ නම ලියන්න. අසේලගෙන් ලැබුණා. නමක් දීලා නැත්තම් ලියන්න ණය ගැතියෙක්ගෙන් ලැබුණා. ණය ගැති ගිණුම කියලා ලියනවා ප්‍රමාණය. දැන් මම මෙතන නමක් දුන්න නිසා තමයි අසේලගේ ගිණුම කියලා ලියන්නේ. එහෙනම් අසේලගේ ගිණුම අපි හිතමු 20000යි. අපි හිතමු සිරිමල් කියලා සමාගමක රුපියල් 50000ක භාණ්ඩ මිලදී ගත්ත ණයට ඒ 50000 අපි සල්ලි ගෙවුවා කියන්නේ. ණයට ගත්තේ ජනවාරි 5. එහෙනම් ඒක මුදල් පොතේ ලියන්නේ නැහැ. සල්ලි ගෙවනවා අපි ජනවාරි 25 23 ගේ හිතන්න රුපියල් 8000 නැත්නම් 25000. ජනවාරි 25 වවුචර් අංක 4 සිරිමල් සමාගම ගිණුම සිරිමල් සමාගමේ ගිණුම අපි හිතමු රුපියල් 25000 මුදල් පොත බැර. අපි පටන් ගනිද්දී කිව්වා මුදල් ගෙවීම් මාර්ග යටතේ අයිතිකරුන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ලබා ගන්නවා කියලා ව්‍යාපාරය. එහෙමනම් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා කියන්නේ ගැනිලින්. අපි හිතමු ව්‍යාපාරයේ තියෙන මුදල් අයිතිකරුවා තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා ලබා ගත්තා කියලා රුපියල් 20000. එහෙනම් මල් ලියන්න කලින් ඔයගොල්ලෝ ලියන්න බලන්න. අයිතිකරු රුපියල් 20000 තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගන්නවා 1.27. සල්ලි. එහෙනම් මේ විදිහට නේද ඔයාලා ලියමු. 1.27 වවුචර් අංක 5 ගැනිලි ගිණුම. ගැනිලි කියන්නේ පුතේ වියදම් ගිණුමක් නෙවෙයි. හිමිකම් වර්ග ගිණුම. ගොඩ ළමයි ව්‍යාපාර හා ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ බහුවර්ග ප්‍රශ්නක අනිවාර්යයෙන්ම දෙනවා. 1 සිට 40 දක්වා ප්‍රශ්නවල 16 දක්වා තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න 17 සිට 40 දක්වා ගිණුම් කරන්නේ සම්බන්ධ ප්‍රශ්න. බොහෝ වෙලාවට 18 19 වගේ ප්‍රශ්නවල ගැනිලි ගිණුම අයත් වන්නේ කුමන වර්ගයේ ගිණුමකටද කියලා යා කරන්න හරි තෝරන්න හරි දුන්නාම ගොඩ ළමයි අඳුර ගන්නවා වියදම් ගිණුමක්. සම්පූර්ණ වැරදි. ගැනිලි ගිණුම යනු හිමිකම් වර්ගයේ ගිණුම. සාමාන්‍ය පෙළ පන්තියට අදාළ වෙන්නේ හිමිකම් වර්ගයේ ගිණුම් දෙකයි. එකක් ප්‍රාග්ධන ගිණුම. අනික ගැනිලි ගිණුම. උසස් පෙළ පන්තිය මම කතා කරන්නේ නැහැ. ඒකේ කියනවා ඒ ව්‍යාපාර සංවිධානයේ ස්වභාවයත් එක්ක හිමිකම නම් කරන ආකාරය වෙනස්. නිසා ඔයගොල්ලන්ට මම කියනවා තේරෙන්නේ නැහැ මොනවද කියලා. ඒ නිසා මම ඉතාම සරලව කිව්වොත් O level පන්තියට අදාළව ගත්තාම හිමිකම් වර්ගයේ ගිණුම් දෙකයි තියෙන්නේ. එකක් ප්‍රාග්ධන ගිණුම. මම අවධාරණය කරනවා ගැනිලි ගිණුම. මොන ආයපාරක් ගැනිලි ගිණුම හිමිකම් වර්ගයේ ගිණුම. වියදම් වර්ගයේ එකක් නෙවෙයි.
ගැනුම් ගිණුම කියලා කියන්නේ වියදම් වර්ගය. ගැනුම් කියන්නේ විකිණීම සඳහා ගන්න බාර. ගැනිලි කියන්නේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනකට ගත්ත මුදල්. මුදල් පොතේ නම් තියෙන්නේ නැත්නම් බාන. ගැනිලි ගිණුම කියන්නේ පොදුවේ ගත්තොත් හිමිකම් වර්ගයේ ගිණුම. එහෙනම් ගැනිලි කලාවේ ඒක මුදලි 20000ක්. මුදල් පොත බැල වෙනවා ගැනිලි කියලා 20000. මීට අමතරව මම ලියන්නේ නැහැ නිකන් කීපයක් කියන්නම්. ප්‍රචාරණ වියදම්, දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, වරිපණම් ඒ වගේ දේවල් ඔක්කොම මේකේ බැල කරනවා. ස්ථාවර තැන්පත් පොලි ආදායම් ඒ වගේ ලැබෙන ඔක්කොම හරකන. මම තව එක ගණනුවක් දෙන්නම් ඔයාලට ලියන්න. බලන්න මේක ලියන්න. යන්ත්‍රයක් මිලදී ගත්තා රුපියල් ලක්ෂයක්. දැන් සමහර අයට හිතෙන්න පුළුවන්. ගැනුම් ගිණුම ලියනවා කියලා. නෑ. ගැනුම් ගිණුමක් පාවිච්චි කරන්නේ දරුවනේ විකිණීම සඳහා ගන්න භාණ්ඩ සම්බන්ධයෙන් තමයි. ඒ යන්ත්‍රයක් කියන්නේ ව්‍යාපාරයේ පරිභෝජනය සඳහා ගන්න දෙයක්. ප්‍රයෝජනයට ගන්න දෙයක්. දීර්ඝකාලීන පැවැත්මක් තියෙන එක. හතරවෙනි පාඩමට අනුව නම් ජංගම නොවන වත්ත. උසස් පෙළ විදිහට ගත්තොත් දේපල පිළියත උපකරණ. ඒතකොට එවැනි වත්තමක් අත්පත් කරගත්තාම ගැනුම් ගිණුම කියන එක වැරදි. එතකොට අපි ඒක වාර්තා කරන්න යම් කරනවා. එහෙනම් මුදල් පොත බැර කරනවා 1.30 වවුචර් අංකය 6 යන්ත්‍ර ගිණුම රුපියල් ලක්ෂ. ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍ය මුදල් පොත තුළ ගන්න වාර්තා කරන්නේ. දැන් අපි බලමු මුදල් පොතේ ගණිත වාර්තා කරාට පස්සේ මූලික සාක්ෂි රැස් කරලා ලබුපත් වලින් ලැබීම් හඳුනගෙන වවුචර් වලින් ගෙවීම් හඳුනගෙන හරවර කරලා ඉවර වෙලා තියෙන මුදල් පොත. මම කිව්වා මුදල් පොත අනිකුත් මූලික සාක්ෂි සටහන් පොත් වලට වඩා සුවිශේෂී වෙන හේතුව. මතකද? දික්තකාරය. වැඩ දෙකක්. එක පැත්තකින් මේක පොතක්. තව පැත්තකින් ගිණුමක්. මේ පැත්ත හර පැත්ත කියන්නේ ලෙජරයේ ගිණුමක කාර්යය මේ පැත්තෙන් ඉස්තර වෙනවා. මේ පැත්ත බැර පැත්ත කියන්නේ ලෙජරයේ ගිණුමක කාර්යය ඉස්තර වෙනවා. එහෙනම් අපි තවදුරටත් කල යුත්තේ දරුවෝ හර කරපු සෑම අයිතමයක් ලෙජරයේ අදාළ ගිණුම වලට බැර කරන එක විතරයි. එහෙම නැත්නම් මම කරන්නේ මේ සෑම අයිතමයක් තුනෙන්ම මේ නමින් ගිණුම ගානේ රූල් කරනවා. මම ගිණුම් දෙකකට තුනකට දාලා පෙන්නන්නම් ඒ ඇති. ඔයාලා ඒක ඔක්කොම කණින් කරන්න. මම හදනවා පළවෙනි ගිණුම ලෙජරේ. ඔයගොල්ලන්ට මේකේ සයිස් එක හිතා ගන්න අපහසු නම් සාමාන්‍ය පිටුවක මෙවැනි ආකෘතින් 8ක් හදින්න පුළුවන් කියලා සම්මතය හදාගන්න. නැත්නම් අපි ඔයගොල්ලන්ගේ පන්තියේදී එම දරුවන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි ගිණුමේ නම ලියනවා මෙතනින් ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. එතකොට දැන් මේක මුදල් පොත හර කරලා තියෙන්නේ. දැන් අපි කරන්නේ ප්‍රාග්ධන ගිණුමට ගිහිල්ලා බැර පැත්තේ ඒ තොරතුර පිටපත්. සටහන් කරන්නේ පොත්වල පිටපත් කරන්නේ ගිණුම. එවනම් දිනය 1.1 ගිණුමක ලබුපත් අංකයක් නේ. විස්තරය හර පැත්තේ විස්තරයට ලියලා තියෙන්නේ බැරවන ගිණුම නම්. එහෙනම් බැර පැත්තේ විස්තරයට ලියන්න ඕන හර වෙච්ච ගිණුම. උදාහරණයක් මට කලින් කියන්නේ මුදල් පොත. අපි පොත කියනවා මුදල් කියලා විතරක් කියනවා. ලෙජර් පිටුව తీරුව පුරවන්නේ නැහැ. මම ආයෙත් පාඩමෙන් කියලා දුන්න එක පුරවන විදිය. ඕන නැවතත් කියලා දෙන්න. දැන් ලෙජර් කියන්නේ භෞතික පොතක් නේ. ඒ පොතේ එක පිටුවක එක ගිණුම ගන්න අන්තර්ගත. මෙතන පුරවන්නේ මේ මුදල් පොතේ අංකය. මුදල් පොත කියන්නේ ලෙජර් කියන පොතේ දීපකාරයක් කරන එක පළවෙනි ගිණුම එකට. එහෙනම් ඒ අංකය තමයි මෙතන එක කියලා මෙතන. ඒතර මෙතන වැටෙන්නේ ප්‍රාග්ධන ගිණුම ලෙජරේ පිළි අංකය. ඒතර මේක දෙක වෙනවා. ඒක අවශ්‍ය නැහැ. මම උනත් පැහැදිලි කිරීමක් කරනවා ඒකයි. ඒතර මුදල් කියලා අපි බැලපැත්ත සටහන් කරන ලක්ෂණ. එහෙනම් මුදල් පොත හර වෙනවා ප්‍රාග්ධන යොදනකොට ලක්ෂ 5ක්. විකසකහනේ බැරසකහන තමයි පොදු ලෙජරේට යෙදෙන. පොදු ලෙජරේට යෙදෙන ප්‍රාග්ධන ගිණුම බැලපැත්ත සටහන. ඊළඟට ඕන පැහැදිලි කරොත් මේ
බැංකුණා. මුදල් පොත හර වෙලා තියෙනවා. එහෙනම් පුතේ අපි හදනවා ගිණුමක් බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම බැරපැත්තේ අපි සටහන් කරලා පිටපත් කරනවා 1 2 හර වෙච්ච ගිණුමේ නම් මුදල්. එහෙනම් බැර වෙච්ච ගිණුමේ කියන්නේ විස්තරයට මුදල්. මුදල් පොත වෙනකොට මුදල්. ලක්ෂ 2. මම හිතනවා මේ කියපු කොටස දැන් දරුවන්ට පැහැදිලි වෙලා තියෙනවා. එහෙනම් හිතෙන් හිතන්න මම කියන්න කලින් මේක ලියන විදිහ. හදන්න ඕන ගිණුමක් මොකක්ද? විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම බරපැත්තේ ලියන්න ඕන 1.7 හර වෙච්ච ගිණුම නම් මුදල් 40000. එතකොට මේවා මම කියන්නේ නැහැ ඔයගොල්ලෝ මට කලින් කරන්න. කොහොමද දාගන්න ඕනේ? ගෙවල් කුලී ආදායම් කියලා ගිණුමක් හදලා බැලපැත්ත ලියන්න ඕනේ නේද? කොහොමද ලියන්නේ බැලපැත්තේ? දින 1.12 විස්තරයෙන් ලියනවා මුදල් වටිනාකම ලියනවා 10000. එහෙනම් මේ පැත්තේ තියෙනවා ඔයාලා මම දන්නවා දක්ෂයි. මේඳ මේ පැත්තේ ලියන ඒවා වලට අවබෝධයක් දැන් ඇති. බලන්න මම කියන්න කලින් හිතන්න. දැන් මේ හර කරපුවා බැර කළා නම් බැර කරපුවා මොකද? එක් ගිණුම හර කරනවා. එවනම් අපි හදනවා එක ගිණුමක් ගැනුම් ගිණුම. ගැනුම් ගැනුම් ගිණුම හදලා එක හර පැත්තේ අපි ලියනවා 1.5 විස්තරයට ලියනවා මුදල් වටිනාකම 50000. එතනින් එහාට මම එකක්වත් කියලා දෙන්නේ නැහැ. ඔයගලන්ට අවබෝධ වෙන්න. මේ සෑම එකක් නමින්ම ගිණුම ගානේ හදලා හර පැත්තේ වාර්තා සටහන් කළ යුතුයි. පිටපත් කළ යුතුයි. කරන්න අවංකව අත තේරුණාද කියලා මම හිතනවා මම කියලා දුන්න දේ හොඳට වැටුණා කියලා. ඔන්න අද දවසේ අපේ වීඩියෝ එකේ අවසාන කොටස මම කියලා දෙන්නම්. මුදල් පොත ගත්තාම මේක ගිණුමක කාර්යභාරය ඉටු කරන නිසා මේ මුදල් පොත අපි කාල පරිච්ඡේදයේ අවසානයේදී තුලනය කරනවා. දරුවෝ දන්නවා මුදල් පොත වේවා එනනම් ඕනෑම ගිණුමක් වේවා තුලනය කරනකොට මම 6 වෙනි පාඩමේදී දරුවන්ට කියලා දුන්නා ගිණුමක් තුලනය කරන අනුපිළිවෙල. මම ඕනනම් නැවත මතක් වෙන මේ ප්‍රාග්ධන ගිණුම කරලා පෙන්නනවා. රූලක් දෙකක් ඉඳ තියලා අඩි රූල අරගෙන වටිනාකම් තීරු දෙක ගිණුම සමාන කරනවා. මෙන්න මේ විදිහට. ගිණුමක ආකෘතිය ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවනේ. දිනය විස්තරය ලෙදර පිටු වටිනාකම. දිනය විස්තරය ලෙදර වටිනාකම. ඒක වටිනාකම ඉන්නේ මේකේ මෙතන. මේකේ කොනේ. දැන් අපි කරන්නේ ගිණුමක මුලින්ම අගේ වැඩි පැත්ත එකතු කරනවා. ප්‍රාර්ථනා ගිණුම හිමිකම් ගිණුමක් වැඩි වීම බැරිින්දා අගේ වැඩි පැත්ත අනිවාර්යෙන් බැර පැත්ත. ඒ ප්‍රමාණයම අනිත් පැත්තට ගිණුම. ලක්ෂ 5යි. දැන් ඔබට පේනවා නේද මේ ගිණුම සමබර වෙන්න නම් මේ හා සමාන බරක්ම මේ පැත්තට දාගන්න ඕනේ. මුලින්ම කරන්නේ මේ බලන්න මොකද මේ ගිණුමෙන් මොන රූල් දෙකක් ඉඳ තියලා වැඩි පැත්ත එකතු කරලා වැඩි පැත්ත එකතු කරලා ඒකම අනිත් පැත්තට දාන්න. ඒකනේ ඉතින් සර් අර ඉස්සලත් කරේ. මේකත් ඉතින් හිතෙන් මවා ගන්න වෙන එකයි. හරි. මට ආපහු අපි ආයෙත් අතට දෙන්න. අගේ වැඩි පැත්ත එකතු කරලා අනිත් පැත්තට දෙන්න. දැන් ඔබ දන්නවා ජනවාරි මාසේ අවසාන දිනය තමයි 30. පෙබරවාරි වල විතරනේ වෙනස් වෙන්නේ 28 29 අධික අවුරුද්දක් වීමත් එක්ක. 2021 දී නම් 28 එන්නේ. 2026 29. මොකද හතරෙන් බෙදුවාම ඉතිරි වෙන්නේ නැහැ එකක්. ඉතින් 28 29 එන්නේ. දැන් ජනවාරි නම් 31යි. පෙබරවාරි නම් 28. මාර්තු නම් 31යි. අප්‍රේල් 30යි. මැයි 31යි. ජූනි 30යි. ජූලි 31යි. අගෝස්තු 31යි.
සැප්තැම්බර් 30යි, ඔක්තෝබර් 31යි, නොවැම්බර් 30යි, දෙසැම්බර් 31යි. ඔන්න ඔය විදිහ තමයි දින ඉවර වෙන්නේ. දැන් මේක ජනවාරි මාසෙ නිසා ජනවාරි නම් දරුවනේ 30කින් ඉවර වෙනවා. මාස. එහෙනම් අපි මාසේ අද තමයි මේක තුලණය කරන්නේ. ඒතර වැඩි පැත්ත එකතු කරලා අනිත් පැත්තට ගෙනනවා. ගෙනන්න මේ මුත්තට බලා ගන්න. ගොඩ ළමයි දන්නේ හරියට කරන්නේ. මේ අගේ අඩු පැත්ත මේ සමාන කිරීමට උඩින්ම පිළාන ඒ අධිකම ලක්ෂ 5. විස්තරයට ලියනවා පහලට සමහර පන්තිවල මම අයඩ පාඩු විකලා ඉස්කෝලේ ටීචර් සමහරට ලියනවා වෙන්න පුළුවන් ශේෂය පහලට ගෙන ගියා කියලා. වැරදි නෑ. හරි. මම ලියන්නේ පහලට ගෙන යන ශේෂය. කොකක් හරි එකම දේ තමයි කියන්නේ. එහෙනම් අපි ලියනවා පහලට ගෙන යන ශේෂය. මාසේ අවසාන දිනය තමයි එතනින් දාන්නේ. 1:30. හොඳට බලා ගන්න කරපු විදිහ. මුලින්ම අගේ වැඩි පැත්ත එකතු කරනවා. ඒක අනිත් පැත්තට ගේනවා. වෙනස කරමත ලියනවා. කරමත කියන්නේ අගේ අඩු පැත්තේ උඩ පාට ගෙන යන ශේෂය. ඊළඟට කරන්නේ ඒ උත්තරේ ප්‍රතිවිරුද්ධ පැත්තට ඉදිරියට ගෙනියනවා. ඒ කියන්නේ පල්ලේ රූලට ඇවිල්ලා අනිත් පැත්තට මාරු. මෙන්න මෙතන මේ ඕදරලා යන්නේ. අගේ වැඩි පැත්ත එකතු කරා අනිත් පැත්තට ගන්න වෙනස පිරෙව්වා ප්‍රතිවිරුද්ධ පැත්තට මාරු. ඒ කියන්නේ ජනවාරි 31ට පහු වෙනද පෙබරවාරි 1. ඉදිරියට ගෙන යන ශේෂය කියලා ලියලා ලක්ෂ 5 අපි ආදේශ. මෙහෙම ඉතල දාන්න ඕනේ නැහැ. පැහැදිලි වෙනවා. මෙන්න මේ කාර්යය තමයි ගිණුම් තුලණය කියන්නේ. ඕනනම් පෙන්නන්න. ආයත් පාරක්. අගේ වැඩි පැත්ත එකතු කරලා අනිත් පැත්තට දාන්න. වෙනස කරමත ලියුවා. පහලට ගෙන යන ශේෂය 1:30. සමාන ලකුණෙන් පල්ලට ආව පැත්ත මාරු. 2:1 ඉදිරියට ගෙන යන ශේෂය. ගැණුම් ගිණුමත් අපි කරලා බලමු. රූලක් දෙකක් පිට තිබ්බා. දෙපැත්ත සම කළා. අගේ වැඩි පැත්ත එකතු කරා. ඒකම අනිත් පැත්තට ගෙනියන්න. කරමත ලියුව වෙනස මේ අඩු පැත්ත ලියන්නේ. හැම වෙලෙම ඉදිරියට ගෙන යන ශේෂය එන්නේ අගේ වැඩි පැත්තට. අගේ වැඩි පැත්ත. මේක අනිවාර්යෙන් මේ පැත්ත දෙන්න. එතකොට ඒ එනකොට අගේ අඩු මෙතන. එහෙනම් කරමත ලියනවා ඒ ප්‍රමාණය. 1:30 පහලට ගෙන යන ශේෂ සමාන ලකුණෙන් පල්ලට ඇවිල්ලා පැත්ත මාරු කරනවා. 2:1 ඉදිරියට ගෙන යන ශේෂ. මම ගන්නවා ඔයගොල්ලන්ට මේ තුලනේ පැහැදිලි වෙනවා. එවනම් පොතින් බලා ගන්න. මුදල් පොත තුලනය කරන විදිහ. මේ හැම එකකම එක ඉලක්කමයි තිබුණේ. මේක දැක්කම බයයි නෝනේ. ඉලක්කම් ගොඩක්. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ජීවිත කාලයටම මතක තියාගන්න මෙන්න. ඕලෙවල් පන්. ඕලෙවල් වල කරා මුදල් පොතේ මුදල් පොතක් ආවොත් බය නැතුව හරපැත්ත තමයි වැඩි පැත්ත හරපැත්ත එකතු කරන්නේ. ඒකට හේතුව බැංකු ගිණුමේදී නම් මම මේ කතාව කියන්නේ නැහැ. මොකද බැංකු ගිණුමේ හරපැත්ත වැඩි කියලා මම කියන්න බෑ. අයිරාවක් අනුමත කරගත්තොත් බැලපැත්ත වැඩි වෙනවා. ඒක මම 9 වෙනි පාඩමේදී කියලා දෙනවා. හරපැත්ත තමයි වැඩි පැත්ත මුදල් පොතේ අනිවාර්යයි. මුදල් කියන්නේ වත්කම් වැඩි වීම වැඩි පැත්ත හරපැත්ත අනිවාර්යයි. සල්ලි තිබ්බොත් දෙවන්න වෙන්නේ. හරපැත්ත තමයි වැඩි පැත්ත. එවනම් ආයේ බලන්න දෙයක් නැහැ. රූලක් දෙකක් ඉඳ තියලා. අඩි රූල අරගෙන වැඩි පැත්ත එකතු කරනවා. වැඩි පැත්ත මේ විදිහට එකතු කරනවා. හරපැත්ත. මෙන්න බලන්න මම එකතු කරන වේගය මම ඉලක්කම් නම්බර සැරයක් ප්‍රමාණයක් දාගත්තා. දහස් වලින් එකතු කරනවා. 500යි 700යි 740යි 750යි 770යි. ආය පාරක් බලන්න. 500යි 200යි 700යි 740යි 750යි 770යි. එහෙනම් 7,70,000ක් එනවා. හරපැත්ත එකතු. වැඩි පැත්ත එකතු කරලා.
ඒකම අනිත් පැත්තට ගෙනියන්න. 7,70,000යි. දැන් මෙන්න මේ අගයන් ටිකක් ඒ පැත්තට තියෙනවා. එහෙනම් අපි දැන් මදි ටිකනේ පුරවන්න ඕනේ. ඔව්. මම මේ කරන දේ ඔයාලා කරන්න යන්න එපා. මෙන්න මේ ටික කටුවැඩ කොලයක එකතු කරන්න ඕනේ. හැබැයි මට නම් වේගෙන් එකතු කරන්න පුළුවන්. මේ බලන්න. 50යි 75යි 75යි 83යි 88යි 88යි 80යි 128යි 2,28,000. ඔබට එක් ට්‍රීට්මන්ට් එකතු කරන්න බැරුව ඇති. සමාන මටත් වඩා දක්ෂ ඇති වාලා. කොහොම හරි කමක් නැහැ. ආපහු ලියලා හරි එකතු කරන්න. 75යි 83යි 88යි 128යි 128යි 228ක්. ඒතර හර පැත්ත එකතුව 7,70,000යි. දර පැත්ත එකතුව 2,28,000යි. එහෙනම් අපි වෙනස හොයා ගන්න. මොකද කරන්න ඕනේ? මම මෙතන කරලා පෙන්නන කටුවට 7,70,000න් 2,28,000ක් අඩු කරා. එතකොට ඔයාලට එනවා උත්තරයක් 0.0.0යි 10න් 2යි 6න් 4යි 6න් 4යි නම් මෙතන 5යි 5,42,000ක් එනවා. මදි ප්‍රමාණය. ඒක අපි මෙන්න මෙතන කර්මමත ලියනවා. මම විශේෂ පාඩයක් ලියනවා පැහැදිලිව පේන්න. රස පාඩේ ලියනවා. 1.31 පහළට ගෙන යන ශේෂය අපිට ආවා 5,42,000යි. සමහර ළමයි හරියට කරන්න දන්නේ නැති කට්ටිය මේ ටික එකතු කරලා මෙතන ලියනවා. මේ ටික මෙතන ලියනවා. සම්පූර්ණ වැරදි. එහෙම නෙමෙයි ලියන්න පුතේ. අපි ලියන්න ඕන හර එකතුවෙන් බැර එකතුව අඩු කරගෙන ශේෂය වෙනසද. එහෙනම් එතන පහළට යන එක සමාන ලකුණු පහළට යන පැත්ත මාරු වෙනවා. 5,42,000ක් දෙවනි මාසේ පළවෙනිදා ඉදිරියට ගෙන යන ශේෂය. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රායෝගිකව මුදල් පොතක් පිළියෙල කරන්නේ. මේක පරණ විෂය නිර්දේශය යටතේ කතා කරා නම් 2006 වගේ කාලවකවානු වල සාමාන්‍ය පෙළ මේ තනි තීව්‍ර මුදල්. ඉතින් මම එවැනි වචන පාවිච්චි කරන්නේ නැහැ 2015 නව නිර්දේශයට. ඔයගොල්ලන්ට අපි කතා කරන්නේ මේ මුදල්. මේක වට්ටම් තීව්‍ර රහිත මුදල්. මම ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ එක කරන්නේ වට්ටම් සහිත මුදල් පොත හදන විදිය. මේ සාමාන්‍ය මුදල් පොතක් හදන විදිය. දැන් ඔබට මේ නිපුණතා හැම එකක්ම මම මෙවැනි වීඩියෝස් ඉස්සරහට ගේනවා. ඒතකොට සාමාන්‍ය පාඩම අපි වීඩියෝස් 4කින් වගේ තමයි ආවරණය කරන්නේ. ඒතකොට මේ පළවෙනි වීඩියෝ එක අපේ පාඩම. ඒතකොට සාමාන්‍ය මුදල් පොතක් හදන අවබෝධය තමයි මම ඔයාලට දුන්නේ. නැවත පන්තියේදී මම මේක නැවත මතක් කිරීම කරලා අභ්‍යාස වැඩි ප්‍රමාණයක් උසදනවා. තාම කෙටියෙන් මට උගන්වන්න ඕන දේ අද මම කිව්වොත් මම අද කළේ මේ කාල සීමාව තුළ හත්වෙනි පාඩම මතක් කරගන්න. ගිණුම් කරන ක්‍රියාව. මේ පටන් ගත්තේ තොරතුරු සැපීම තමයි ගිණුම් කරන්නේ මූලික අරමුණ. ඇල්මැති පාර්ශ්වයන්ට ඵලදායී ආර්ථික තීරණ ගන්න වැදගත් වෙන මූල්‍යමය තොරතුරු සපයන එක තමයි ගිණුම් කරන්නේ ප්‍රධානතම අරමුණ. ඒ තොරතුරු සපයන්න අපි අනුගමනය කරන විධිමත් ක්‍රියාවලිය. ඒක තමයි ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිං ප්‍රොසෙස්. නැත්නම් මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒ ක්‍රියාවලියට අනුව මූලික සාක්ෂි රැස් කරලා මූලික පොත්වල ලියලා පොදු ලෙදරයට පිටපත් කරන මූලික කාර්යයන් හැටියට ඒවට අපි ඉස්සර කියන බුක් කීපින් පොත් බැඳීම කියනවා. ඒ යටතේ දරුවන්ට අද මම කියන්නේ මුදල් පොත කියන්නේ මොකක්ද කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කෑෂ් බුක් කියලා. මුදල් පොතක් කියලා කියන්නේ ව්‍යාපාරයකට ව්‍යවහාර මුදල්. කාසි නෝට්ටු වලින් වන ලැබීම් සහ ගෙවීම් පමණක් සටහන් කරන පොත. මේක දිත්ව කාර්යයක් ඉටු කරනවා. මොනවද දිත්ව කාර්යයන්? එක පැත්තකින් මේක පොතක්. මේ බෝඩ් එකේ තියෙන වෙනකල් මම ඇන්දේ එකයි මේ පොතක්. තව පැත්තකින් මේක ගිණුමක්. ඒ නිසා මේ පොතේ යම් සටහනක් ලැබූ පමණින්ම ලැබිය යුතු දිත් සටහනේ එක සටහනක් සම්පූර්ණයි. ඒ නිසා මුදල් පොත හරකපු සෑම අයිතමයක්ම අදාළ ගිණුම් වලට අපි බැල කරනවා. මුදල් ගෙවීම වලට අදාළ සෑම එකක්ම වවුචර් ඔස්සේ මුදල් පොත බැල කරලා අදාළ ගිණුම් වලට හරකනවා. ඊළඟට ගිණුමක් තුලණය කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. අවසාන වශයෙන්
මේ මුදල් පොත තුලනය කරපුවාම මේ ලැබෙන උත්තරේ තමයි මුදල් අය කැමි සතුව පවතින ප්‍රත්‍යක්ෂ මුදල් ශේෂය. වෙනත් විදිහට කිව්වොත් ලාට්ටුවේ තියෙන ඉතිරි වෙලා තියෙන සල්ලි ප්‍රමාණය තමයි පෙබරවාරි 1 වෙනිදා වෙනකොට මෙන්න මේ මුදල් ප්‍රමාණය. ඉතින් අපි නැවතත් ඊළඟ වීඩියෝ එකේදී හම් වෙනවා මුදල් වට්ටම් සම්බන්ධයෙන් විශේෂයෙන් දුක් වට්ටම් නග වට්ටම් සම්බන්ධ කරලා මුදල් පොතක් පිළිගන්න කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබ මේ කොටස දක්වා මමත් එක්ක මේ කරපු අභ්‍යාසය නැවත කරලා වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා කරලා පුහුණු වෙන්න ඊට අමතරව පෙළපත අරගෙන 8 වෙනි නිපුණතාවයේ මුදල් පොත දක්වා කොටස හොඳට කියවලා ඒකේ තියෙන ආදර්ශ අභ්‍යාසයක් විසරන්න මම පන්ති ආරම්භ කළාට පස්සේ මේ පාඩමේ නැවත අභ්‍යාස විශාල ප්‍රමාණයක් කරලා ඔයගොල්ලන්ට මේක හදලා දෙනවා. එහෙනම් අපි වට්ටම් බිඳු සහිත මුදල් පොතේ මුණ ගැනක අපේ පන්තිය මෙතනින් සමාප්ත කරනවා. අයිබෝවන්.